තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං කුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. අති ගෞරවනීය පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෝතර අමාමෑණි බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන්, සත්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් සසර දුකින් එතර කිරීම සඳහා දේශනා කළ සද්ධර්මයෙන් බුදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම බුද්ධ ගෞරවය ඇති කරගෙන, ධම්ම ගෞරවය ඇති කරගෙන, සංඝ ගෞරවය ඇති කරගෙන බොහෝම වමනාවෙන් තමන්ගේ සිත් නොයෙක් අරමුණු වලට දුවන්නට නොදී මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. ඒකම නැවතත් විශේෂයෙන්ම මතක් කරනවා, අද මම මේ පෙන්වලා දෙන කරුණු ටික ඊටාම සියුම් ස්වභාවයක් තියෙන්නේ. අපි වෙනදා ඔක්කොමලා අහලා තියෙන වචන ටිකම තමයි. ඔක්කොමලා දන්න කරුණම තමයි. නමුත් ඒ අර්ථය නෙමෙයි මේ අද දවසේදී පෙන්වන්නට යන්නේ. ඒ නිසා මේ කලින් කියලා තියෙන වචන ටික නේ කියන අදහසින් බලන්නේ නැතුව අර්ථය දිහා බලාගෙන කුමක්ද මේ ස්වාමීන් වහන්සේ අද පෙන්වන අර්ථය කියලා හොඳට සිහි නුවණින් මේ දේශනාවටම සිත් යොමු කරලා අහන්ත කියලා හැමදෙනාටම මුලින්ම මතක් කරනවා. එතකොට දුක්ඛේ ඥානං කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛ, ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු බව දුකයි, මරණය දුකයි කියලා දුක් ටික විස්තර කරලා අන්තිමට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ, කෙටියෙන් කියනවා මේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා පෙන්වනවා. එතකොට එතනදී අපි පොඩ්ඩක් බලමු විශේෂයෙන්ම මේ ටික තථාගතයන් වහන්සේ පෙන්වන්නට හේතුුනේ කුමක් නිසාද කියන කාරණාවක් තියෙනවා. දුක පෙන්නලා ඊට පස්සේ දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්වනවා. තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා කියලාත් පෙන්වනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි කියලාත් පෙන්වනවා. ඔය සංක්ෂිප්තයෙන් පෙන්නපු චතුරාර්ය සත්‍ය තුල ආශ්‍රව ධර්මයන් ක්ෂය කරලා අනාශ්‍රව චේත විමුක්ති ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් තරම් අර්ථයක් ඇතුළත ගැබ්බෙලා තියෙනවා. අපි ඒ ගැන නුවණින් සම්මර්ෂණය කරලා බලන්නට ඕනේ. පින්වතුනි, මේ චතුරාර්ය සත්‍ය අවබෝධය හා අනවබෝධය මතයි සුතවත් ආර්ය ශ්‍රාවකය නැත්තම් අසෘතවත් පුතඥයා කියන
බෙදීම ලෝකෙ බෙදෙන්නේ. මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියන ධර්මතා හතර නොදන්නා ලෝකයට දුක කියන එක ඇත්ත වෙනවා. දුක කියන එක තියෙන එකක් වෙනවා. ඊට පස්සේ මුළු ජීවිත කාලෙම ඒ ලෙඩවීම මහලු බව මරණය කියන මේ දුක් වලට ප්‍රතිකර්ම කරන්නට ප්‍රතිකර්ම හොයන්නට තමයි විහෙසෙන්නේ. එහෙම දුක නැති කරන්නට වෙහෙසෙන ලෝකයට ආපහු නැවත භවයකට යන්න කර්ම සකස් වෙනවා. නමුත් මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු දුක ඇතිවීම නැතිවීම කියලා දැකලා නැති කරන මාර්ගය දැනගත්ත කෙනෙකුට ඒ දුක් නැති කරන ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා මාර්ග බ්‍රහ්මචර්යාව පුරන මේ ජීවිතේම දුක අවසන් කරගන්නට පුළුවන්. අපි ඒ ධර්මයේ පොඩ්ඩක් නුවණින් බලමු. දුක එතකොට ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං කියන වචන ටිකක් අපි විස්තර කරලා බලමු. තේසං සත්තානං තම්හි සත්ත නිකායේ ජාති. ඒ සත්වයන්ගේ සත්ත නිකායේ හට ගැනීමක් තියෙනවා නම් මෙන්න මෙතෙන්ට හොඳට අදහස් යොමු කරන්ද මේ සත්වයෝ ඉන්නවා ඒ සත්ව නිකායන් ලෝකේ තියෙනවා. ඒ තියෙන සත්ව ලෝකෙට තමන් බැස ගන්නව නැත්නම් උපදිනවා කියන සිද්ධියක් එහෙම නෙමෙයි මෙතෙදි තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. තේසං සත්තානං තම්හි සත්ත නිකායේ ඒ සත්ත නිකායේ පෙන්නන්නේ මොකද්ද? දේවානං දේවත්තාය ගන්ධබ්බානං ගන්ධබ්බත්තාය යක්ඛානං යක්ඛත්තාය මනුස්සානං මනුස්සත්තාය ජාතිය පෙන්න දෙවියන්ගේ දේවත්වයේ පිණිස දෙවියන්ගේ හට ගැනීම පිණිස ගන්ධබ්බයන්ගේ ගන්ධබ්බත්වයේ ඇතිවීම පිණිස යක්ෂයන්ගේ යක්ෂ බව ඇතිවීම පිණිස මනුස්සයන්ගේ මනුස්ස බව ඇතිවීම පිණිස මනුස්සත්වයේ පිණිස. එතකොට මිනිස්සු කියනකොට අපිට මේ ජාතිය කියලා කියනකොට මේ පින්වතුන්ට මොනවා හරි විතර්කයක් හදිසියෙ ඇති වුණොත් දේශනාව අවසන් වෙනකම් අහගන්න. ඊට පස්සේ අපි ඒවට අවස්ථාවක් බලනම් ලැබෙන විදිහට ප්‍රතිඋත්තර සපයන්නට. එතකොට ඒ සත්ව නිකායේ જાතියක් තියෙනවා. මෙතක තමන්ගේ ඉපදීමක් නෙමෙයි. ඕක තව පැත්තකින් තව ටිකක් අපි විස්තර කළොත් මරණය ගන්න බලන්න. තේසං සත්තානං තම්හි සත්ත්ව නිකායේ මරණ. මේ කෙනෙක්ගේ මරණයක් ගැනද කියන්නේ කියලා බලන්න. ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව නිකායේ මරණයක්. තේසං සත්තානං තම්හි සත්ත්ව නිකායේ මරණ. ඒ සත්ත්ව නිකායේ මරණයක් තියෙනවනම් මිනිස්සෙක් වෙලා උපන්නාම මිනිස්සු අතර අම්මා නැති වෙන්න පුළුවන්, තාත්තා නැති වෙන්න පුළුවන්, සහෝදර නැති වෙන්න පුළුවන්, දුව දරුවෝ මැරෙන්නත් පුළුවන්. මේ දුක් විඳින්න හැටිනේ. මොකද අපිට අපේ මරණ බව අපිට දුක එන්නේ නැහැ. එතකොට අපි මැරිලානේ. එතකොට මේ සත්ත්වනිකායේ ජරා දුකක් මරණ දුකක් අපිට විඳින්න වෙනවා. ඒතර මරණය වුණත් බලන්න තේසං සත්තානං තම්මේ සත්ත්වනිකායේ මරණම් කියන එක ඒ සත්වයන්ගේ ඒ සත්ත්වනිකායේ මේ චුතියක් තියෙනවා නම් චුත වෙන බවක් තියෙනවා නම් කලෙබරයගේ නික්මීමක් තියෙනවා නම් මේ ස්කන්ධයන්ගේ බෙදීමක් තියෙනවා කියලා එතකොට ඒ සත්වනිකායේ හට ගැනීමක් ඒ සත්වනිකායේ ජරාවක් ඒ සත්වනිකායේ මරණයක් තියෙනවා නම් මෙන්න මේවා තමයි දුක. හොඳට නිකන් අපි පෙළදහමට නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන නිසාත් නෙමෙයි අපේ ජීවිතේටම අපි අර්ථ ගනිමු. අපි ඉන්නවා අපි එක්කම තව මනුස්සානං මනුස්සත්වය මනුස්සන්ගේ මනුස්ස භාවයේ ඇතිවීම. එතකොට අපේ
අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිතයිසින්. එතකොට මේ වටපිටාවම අපිට ඇති වෙලා තියෙන කමක් තියෙනවනේ. ඒ හින්දා අපි එක්ක ඉන්න අනිත් අයගේ ජරා ජීර්ණ ස්වභාවය ගන්න අපිට හම්බ වෙනවා. එකින් දුක් දුම්නස් ඇති වෙනවා. ඊගාවට මරණය කියලා ගන්න. ඇත්තට මරණ දුක විඳින්න තමන් මැරෙලා නැහැ. නමුත් ඒත් මරණය කියන එක දුකක් කාගේද? ඒ සත්ත්වනිකායේ සත්වයන්ගේ. අපේ දෙමව්පිය මැරෙනකොට, සහෝදරයෝ මැරෙනකොට, ඥාති හිතයිසින් මැරෙනකොට මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සියලුම දුක් ටික අපිට විඳින්න වෙන්නේ අපිට මේ මිනිස්යන්ගේ හට ගැනීම නිසායි. අපි නිකන් පොඩ්ඩක් කතා කළොත් අද කෙනා කෙනාට විද්‍යමාන වූම ලෙඩවීම, මහලු බව, මරණය කියන මේ දුක් ටිකම දකින්න. අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙනවීම, හිතෙන් දේ නොලැබීම කියන මේ දුක් ටිකම දකින්න. මේ ටිකමයි තථාගතයන් වහන්සේ පෙන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ දුක් ටික විස්තර කළා පෙන්වුවා මේ දුකේ දිගපළල කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධයේ දුකයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කොතෙන්ද? කාම භවයේ, කාම ලෝකයේ ඇති සියලුම ධර්මතා, රූප ලෝකයේ ඇති සියලුම ධර්මතා, අරූප ලෝකයේ අරූප භවයේ ඇති සියලුම ධර්මතා, කාමවචරෝ, රූපවචරෝ, අරූපවචරෝ සියලුම සංකත ධර්මියෝම දුකයි කියන එකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ. මොකද තුන් භූමිය අනුව තුන් භවය අනුගිය සියලුම ධර්මයෝ පංච උපාදානස්කන්ධය. ඔය සියලුම ධර්මයෝ ජරා මරණයෙන් මිදිලා නැහැ. ජරා මරණයෙන් බේරිලා නැහැ. එතකොට කෙටියෙන් කියනවනේ ජරා මරණ දුකයි කියලා තථාගතයන් වහන්සේ පෙන්නලා කෙටියෙන් කියනවනම් පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධයේම දුකයි කියන්න වෙනවා කියන එක කිව්වේ. කෙටියෙන් කිව්වොත් තුන් භවයේම දුකයි කියන එකයි තථාගතයන් වහන්සේ පෙන්නේ. තුන් ලෝකෙම දුකයි කියන අර්ථයයි එකකින් වෙන්නේ. එතකොට ඒකයි තථාගතයන් වහන්සේ එක් අවස්ථාවකදී මතක් කළේ මහණෙනි ස්වල්ප මාතෘ මුත්‍රා ටිකක් අස්ජි ටිකක් දුගඳ පිළිකුල් ඒ වගේ එක මොහොතකටවත් මම භවය වර්ණනා කරන්නේ නැහැ කියලා. හරි. ඔන්න දැන් අපි අද දවසේදී විඳින මේ දුකම තමයි පෙන්වන්නේ. දැන් හැමෝම දුක් විඳින අයනේ. ඒ අයට පෙන්වන මොකද්ද මේ දුකට හේතුව කියලා. දැන් ওই දුක ඇති වෙච්ච හැටි නොදන්නා ලෝකයට දුක කියන එක ඇත්තම වෙලා දුකෙන් නැති වෙන්න එක එක කර්ම ප්‍රයෝග කරනවනේ. එතකොටනේ කර්ම රැස් වෙන්නේ. හරි. එතකොට මේ සුතවත ආර්ය ශ්‍රාවකයට පෙන්වුවා මේ දුකට හේතුව මොකද්ද? ජාතිය. ඉපදීම කියලා කිව්වා. කාගේද? තමන්ගේ. ඒ වගේම තමන්ගේ ඥාති හිතේසින් අසල්වාසීන් තව මිනිස්සු පුද්ගලයෝ අපිට මේ ඔක්කොම මේ සත්ව නිකායම මනුස්ස කියන ඇති බවට හටගත්ත නිසායි අපිට ජරා මරණ පෙනෙන්නේ. තමන්වත් තමන් විතරක් උපන්නා කියලා තමන් ලෙඩ වෙයි මිසක තමන්ට ඒ සත්ව නිකායේ එන මරණයක් ජරාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ සත්වයාගේ මරණයක්, ඒ සත්වයාගේ ඉපදීමක්, ඒ සත්වයාගේ මරණයක්, ඒ සත්වයාගේ ජරා බවක් නෙමෙයි මෙතෙන්දි පෙන්වන්නේ. ඒ සත්වයන්ගේ ඒ සත්වනිකාය එතකොට මේ සත්ව පුද්ගල භාවයේ ඇතිකමක් අපිට හම්බ වෙනන්නේ. හොඳට බලන්න තමන් ඉන්නවා, තමන්ගේ යාළු මිත්‍රයෝ දුව දරුවෝ ඉන්නවා කියලා ඇතිකමක් හම්බ වෙනවා. මෙන්න මේකට තමයි ජාතිය කියලා කිව්වේ, ඇතිකම කියලා කිව්වේ. තව පැත්තකින් ගත්තොත් ලෝකය කියලා ඔකට කියනවා. යමක් ඇහින් බැලුවත් තියෙනවා, හිතින් හිතුවත් තියෙනවා, ආයෙත් හිතපු දේ බලන්න පුළුවන්, බලපු දේ හිතන්නත් පුළුවන් කියන තැනින් මේ ඕනම වස්තුවක් ඇතිකමකට අපිට තියෙන කමක් තියෙනවනේ. මෙන්න මේ ඇතිකම මතයි ජරා මරණ විද්‍යමාන වෙන්නේ. අතීතයේදීත් එහෙමයි, ජාතිය නිසාමයි ජරා මරණ උනේ. අතීතයේදීත් ඇතිකම නිසාමයි ජරා මරණ උනේ. ඉන්නකම නිසාමයි ජරා මරණ උනේ. ඉන්නවා කියලා කෙනෙක් හෝ දෙයක්
තියනවා හෝ ඉන්නවා කියන තියෙන සාක්ෂිය තමයි ඇහින් බැලුවත් ඒ දේ පේන්න ඉන්නවා. ආපහු පැත්තකට ගිහිල්ලා හිතුවත් ඒ දේ තියෙනවා. ආපහු සිහි කළා එක බලන්නත් පුළුවන්. දැක්කහම තියෙනවා. තියෙන දේ ආපහු පැත්තකට ගිහිල්ලා සිහි කරන්න පුළුවන්. සිහි කරුවාමත් තියෙනවා. එතකොට දැක්කහමත් තියෙනකොට තියෙන දේ සිහි කරන්න පුළුවන් වෙනකොට සිහි කරන දේ තියෙනකොට ඇතිකම කියන එක හම්බ වෙනවා. අන්නේ ඇතිකම මත තමයි අපිට මේ ජරා මරණ දුක හම්බ වෙන්නේ. ඊට පස්සේ මේ ජාතියට හේතුව මොකද්ද? මේ ලෝකේ ඇති වෙන්න හේතුව. මේ සත්ව නිකායේ දුක දෙන සත්ව නිකායේ ඇති වෙන්න හේතුව. මේ විදිහට අපිට ඇති බවට හම්බ වෙලා ජරා මරණ දුක් විඳින්න පුළුවන්. ඇතිකම ඇති වෙන්න තියෙන හේතුව මොකද්ද කියලා පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. ඒකට හේතුව හැටියට පෙන්වනවා භවය කියලා. භවපච්චය ජාති. භවය නිසා මේ ඇතිවීම තියෙන්නේ. භවය කියලා කියනකොට අපි මෙහෙම ගත්තොත් ඕගලන්ට තේරෙනවනම් ওই භවය ගත්තාම තියෙනවා කාම භව, රූප භව, අරූප භව කියලා තුන් ආකාරයකින්. අපි කාම භවය ගමුකෝ. කාම භවයේ සත්වයන්ගේ සත්ව නිකායේ ඇති බව වෙන්න කාම භවයේ ඇති උනේ භවය බලපෑවේ කොහොමද කියන එක අපි බලමු. භවය කියලා කියන්නේ යම් වස්තුවක් සවිඥානික වේවා අවිඥානික වේවා දකින්න පෙර දැක්කට පස්සෙත් ඇති මනසේ ඇති රාමුවට මනසේ ඇති සත්‍යහනට කියනවා භවය කියලා. ඔකට කියනවා චේතනා භවෝ කියලා. හොඳට බලන්න මේ භවය කියන එක කෙනා කෙනාට ඈත වේවා දුරක වේවා නැත්නම් අතීතයේ වේවා යම් වස්තුවක් පොඩි කාලේ අපි ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ හිටියා මේ වගේ යාළුවෝ මේ වගේ සර්ලා හිටියා උගන්වන්න ටීචර්ස්ලා හිටියා. අපේ ඉස්කෝලේ මේ විදිහට තිබ්බේ කියලා අපිට හොඳට මතක තියෙනවා. ඊට පස්සේ අනේ ඒ පාරවල දැන් නැහැ. ඒවා හරියට වෙනස් වෙලා කියලා දැන් පෙනෙන අත්දැකීමකුත් තියෙනවා. අරකට ගලපලා බලන්න. එහෙම දෙයක් නැතත් එහෙම දෙයක් අපිට ඇතිකම තියෙයි. මේ භවය කියන එක තියෙනවා තුන් කාලෙකින්. අතීත ධර්මයේ ඇතිකමට දැන් දකින අහපු දේවල් ඇතිකමට හෙට අනිද්දා තව මාසෙකින් සතියකින් අවුරුද්දකින් ගිහිල්ලා කරන්න ඕනේ දේවල් ඉපදිලා ඇතිකමට කියන තුන් ආකාරයයි භවය. එතකොට මේ ජාතිය කියන තැන දකින්න ලෝකේ කියලා ලෝකයේ තමයි දුක. එතකොට ජරා මරණ දුක හම්බුනේ මේ සත්වනිකාය නැත්නම් මේ ඔක්කොම අය දේවල් ඇතිකමට අපිට හම්බ වෙන නිසායි. මේවා ඉපදිලා තියෙන නිසායි. ඕව ඇතිකමට ඉපදිලා ඉන්න කමට අපිට හම්බ වෙන්නේ පින්වතුනි භවය. භවය කියලා කියන්නේ මොකද්ද? යමක් දකින්න ඉස්සෙල්ලා තියෙන ඇතිකමට හම්බ වෙන පෙරපසු මනස. බලන්න අපි පැත්තකට වෙලා ඉන්නකොට ටිකක් ඈතකට ගියාම ඒ ඉන්නකොටම අපේ ගෙදර තියනවා කියන හැඟීමක් තියෙනවා. එහෙම හැඟීම තියාගෙන අපි ගේ බලන්න කියලා ගියාම පෙර නොතිබීම හටගත්ත දෙයක් තේවුනොත් තමයි පුදුමේ. පෙර නොතිබීම හටගත්ත දෙයක් තමයි පුදුම වෙන්නේ. බලන්න කියලා ගියොත් තිබ්බ දේ දකින්නවා මිස දැක්කයන් පස්සේ ඉතුරු නැතුවම නැති වෙනවා කියලා එකක් හම්බ වෙනවද? දැකපු දේ තියෙනවා කියන එකක් හම්බ මුල් කාරණාව කරගෙන මේ ආයතන ටික ඉපැද්දුවොත් භවයේ මුල් කාරණාව කරගෙන මේ ආයතන ටික උපන්නොත් එතකොට වෙන්නේ මොකද්ද? ලෝකයේ ඇතිකමට හැම දෙයක්ම ඇතිකමට නිමිති හිටිනවා. දකින්න ඉස්සෙල්ලා තිබ්බ දේම දැක්කයන් පස්සේ ඒදී තියෙනකොට හොඳට බලන්න අපිට නිත්‍ය සංඥාවක් ඇවිල්ලා තියෙන්නේ. දකින අහන දේවල් ඉතුරු වෙලා තියෙන්නේ භවය නිසා නෙමෙයිද කියලා. මේ ලෝකේ හැදිලා තියෙන්නේ ඇතිකම හැදිලා තියෙන්නේ භවයයි කියලා පෙන්වනවා. ඒ ඉන්න පුද්ගලයන් නිසා ඒ ඉන්න සත්වය නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් දැන් අපි ඔක්කොටම විඳින්න වෙලා. ඒ විඳින්න වෙලා තියෙන දේ
ඒ සත්ව නිකායේ සත්වයන්ගේ තමනුත් ඇතුළු ඇතිවීම නිසා. ඇතිවෙන්න හේතුව භවය. භවය කියනකොට අපව මතක් කරගන්න මම මේ නැවත නැවත මතක් කරන්නේ අවධාරණාර්ථයෙන්. මොකද එච්චරට ඒ ටික වටිනවා තේරුම් ගන්න එක. හොඳටම බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි. ඔබට මට අපි හැමදෙනාටම වෙලා තියෙන්නේ මේක නෙමෙයිද කියන එක බලන්න. මේක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය අවබෝධ කරගන්න කියලා මිසක බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ කියලාවත් අපිට නොපෙනෙන දෙයක් පිළිගන්න කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවේ නැහැ. තථාගතයන් වහන්සේ හැම කල්හිම පෙන්වන්නේ මේ ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින ඔබ අප තුල හැමදාම පැවතුන හැමදාම පවතින ඒත් අපි ඔබ අපි නොදකින අපේම ජීවිතවල ඇත්ත කතාව. එතකොට අපිට අද ලෙඩ දුක් ශෝක පරිදේ දුක් දුම්නස් දුව දරුවන්ගේ ප්‍රශ්න ගැටලු මේවා ඔක්කොම හින්දා ප්‍රශ්න ගැටලු වෙනවා. එන්න හේතුව ඉපදුන හින්දා කාගේද? මගේ දරුවන්ගේ මේ ගෙවල් දොරවල් මේවා ඇතිකමට හටගෙන ඇතිකමට තියෙන දෙයක් හැටියට තියෙන හින්දා. තියෙන බව ඉපදුනා කියලා හිතුව. සත්ත්වනිකායේ ඇතිකම. එහෙම ඇතිකම හැදෙන්න හේතුව භවය. භවය. භවය කියනකොට යමක් දකින්ද යමක් අහන්න යමක් ආග්‍රහණය කරන්ද පෙරපසු මනස දකින්ද ඉස්සෙල්ලම දරුවා ඉන්නවා ගෙදර තියනවා දරුවා යන ඉස්කෝලේ තියනවා කියන මානසික මට්ටමක් ඔබට තියෙද්දි ඒ භවය නිසා මේ ආයතන ටික උපදිනවා. ඒ බඳු මානසික මට්ටමක් තියාගෙන ඇහැ කන දිවනාසය ශරීරය උපදිනකොට ඔබට තිබුණු දෙයක්ම පේනවා. කලින් යන්න ගිය ඉස්කෝලේම පේනවා. ඊට පස්සේ ආපහු ආවහම දැකපු ඉස්කෝලේ අරහේ තියෙනවා. නමුත් දැන් මට පේන්නේ නැහැ. පේන්නේ නැති උනට තියෙනවා ඒක. කියලා භවයටම අනුග්‍රහය දක්වනවා. ඒ ආයතන ටික භවය නිසාම ආයතන ටික උපද්දුවාම ඇතිකම නිසාම බලන්ද ඒ රූපායතනෙ ඉපද්දුවාම ඒ රූපය ඇහැ රූප චක්කු විඥාන ආයෙත් ඒ භවයටමයි අයිති. ඒ කාම භවය නම් කාම භවයටමයි අනුග්‍රහ කරලා තියෙන්නේ. ආපහු දැකලා අහකට යනකොට ඇස්තිකමම හිටිනවා. මනසේ එහෙම දෙයක් තියෙනවා කියලා. ඔන්න ඔය විදිහට ඇහින් බැලුවක් තියෙනවා හිතින් හිතුවක් තියෙනවා කියලා තේන ආයතන ටිකයි මනසයි දෙක එකට යා කළා තමයි ලෝකයේ උපදවලා තියෙන හදලා තියෙන්නේ. ඔය ලෝකයේ ඇතිවීම ජාතියට සම්පූර්ණම දායකත්වයේ සපයලා තියෙන භවය. ඒකයි භව පච්චය ජාති. ආයි වෙන කිසිම තැනක් නැහැ. ජරා මරණයට හේතුව කෙලින්ම භවය. භවය නිසාමයි වෙන්නේ. ඊට පස්සේ අපේ මනසේ නිබඳු පෙරපසු දකින අහන දේ තුල නිමිති සතහන් ඇති උනේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ නිමිති සතහන් ඇති වෙන්නට හේතුව තමයි උපාදානයි. මේ ලෝකය දැඩිව ගන්නකම. කාම උපාදාන කියලා කියනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ කාම වස්තු කාම භාණ්ඩ. ditthi උපාදාන කියලා කියනකොට බොහෝ කල සිට පෙර කොහේ හරි ඉඳලා ආපු තව සත්‍යෝ තව ඉන්නවා. අපේ දරුවොත් අපේ දෙමව්පියොත් ඉතින් මොනවා හරි කර්ම කළා කොහේ හරි ඉඳන් ආපු අය. අපිත් ඉතින් එහෙමම තමයි. ඊට පස්සේ අපි අපේ දරුවොත් ඉතින් ඔය මොනවා හරි කළා ජීවත් වෙලා කොහේ හරි මැරිලා යයි කියලා කොහොම දිගින් දිගටම ආපු යන සත්‍යයක් දකින්නකම අත්වාද උපාදානය කියලා කියන්නේ දැන් වර්තමානයේ සක්කාය දිට්ඨිය නැත්තම් වර්තමානයේ පුද්ගලික සත්‍යය කියලා හැඟෙනකම එහෙම නැත්තම් මේ දුකෙන් මේ බයෙන් මිදී ගැනීම සඳහා මේ ප්‍රතිපදාව පුරන්නට ඕනේ කියලා සිළු වෘත සමාදන් වෙනවා කියලා මෙන්න මේ වගේ කාම වස්තු හෝ පුද්ගල භාවය හෝ නැත්තම් ඔය විදිහේ වෘත සමාදන් වූ වෙන විදිහේ පැවැත්මක් අපි ගාව තියෙන නිසායි අරමුණු තදින් අල්ලගන්න නිසායි දක්ින අහන දේවල්
ඇතිකමට පෙරපසු මනසේ නිමිති හිතලා තියෙනවා. ඒ වගේ කාම, ditthi, අත්වාද කියන මේ වගේ උපාදානයන්ට හේතු වෙන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව කියන එක අපි පොඩ්ඩක් බලමු. තණ්හාව කියනකොට තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හා කිව්වහම රූප කාමය, ශබ්ද කාමය, ගන්ධ කාමය, රස කාමය, පොට්ටබ්බ කාමය, ප්‍රිය වූ මధుර වූ මනාප වූ රූප වලට ඇති කැමැත්ත, ප්‍රිය වූ මధుර වූ මනාප වූ ශබ්ද වලට, ප්‍රිය වූ මధుර වූ මනාප වූ ගන්ධ වලට, ප්‍රිය වූ මధుර වූ මනාප වූ රස වලට, ස්පර්ශයන්ට ඇති කැමැත්ත, පංචකාමයට ඇති කැමැත්තට කියන කාම උපාදාන, මේ කාම තණ්හාව කියලා. භව තණ්හාව කියලා කියනකොට භව තණ්හාවේ විශාල පරාසයක් තියෙනවා. ගොඩාක් විස්තර කරන්න ගියොත් අපහසුයි. ඒ හින්දා මම එක ප්‍රදේශයකින් විතරක් ටිකක් කියනවා. හැබැයි මේ මං කියන වචනේ විතරක්ම නෙමේ භව තණ්හාව කියන එක. භව තණ්හාව කියන එක සසර කෙනෙක් අපි දෙවියෙක් වෙනවා නම් හොඳයි කියන තැන ප්‍රාර්ථනා කරන තැන දක්වා ඉඳලා විද්‍යමාන වෙනවා. ඔක ලං කළා ගත්තොත් අපිට මේ ජීවිතේ භව තණ්හාව කියලා කියන්නේ ගොඩාක් කල් ජීවත් වෙන්න ඇති කැමැත්ත. ඒකත් හේතු වෙන තණ්හාවට. කාම වස්තුන්ට තියෙන තණ්හාවයි ගොඩක් කල් නැත්තම් ජීවත් වෙන්න තියෙන ආසාව, තව කාලයක් ජීවත් වෙන්න තියෙන කැමැත්තත් මේ තණ්හාවට හේතුවක්. ඊට විභව තණ්හා කියන එකෙත් එහෙමයි. විභව තණ්හාව කියනකොට මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ, ආය උප්පත්තියක් නැහැ කියන කෙරවල දක්වා අරගෙන එක එක ආකාරයට ඒකේ අර්ථ විග්‍රහයෙන් විග්‍රහ කරන්නට පුළුවන්. ඒක තව ටිකක් අපි ළඟටම අරගත්තොත් අපිට මේ තණ්හාව ඇති වෙන්නට හේතුව. අපි මැරෙයි කියන අදහස නිසා මැරෙන්නේ නැතුව ඉන්න. මරණයටපත් වෙයි කියලා මැරෙන්නේ නැතුව ඉන්න උත්සාහවත් වෙනකොට ඇති වෙන තණ්හා, කාම වස්තුන්ට තණ්හාව, ජීවත් වෙන්න තියෙන තණ්හාව, මැරෙන්නේ නැතුව ඉන්න තණ්හාව කියන කාරණා ටික තමයි අපිට තණ්හාව. ওই තණ්හාව නිසා උපාදාන වෙන හරි වටිනා ක්‍රමයක් තියෙනවා මම කෙටියෙන් කියන්නම්. ඒ වගේ තණ්හාපච්චය උපාදානං කියනකොට නිකම්ම නෙමෙයි තණ්හාව කියන්නේ. ওই තණ්හාව නිසා, කාම තණ්හාව නිසා පරිේශනයක් එනවා. හේවීමක් එනවා. මොකද්ද? තණ්හාව නිසා සතුටු වෙන්න රූප නොයෙක් උයන් වටුව බල රූප හොයන්න යනවා. ශබ්ද හොයන්න යනවා. සංගීත සංදර්ශන වලට යනවා. එතකොට අහවල් ගායකයාගේ අහවල් ගායිකා මේ වගේ කියන්න දෙයක් කෙරවලක් නැහැ. තණ්හාව නිසා පරිේශනය. ඊට පස්සේ භව තණ්හාව නිසා ගොඩාක්කල් ජීවත් වෙන්න මොනවද කරන්න පුළුවන් අපිට? මොන වගේ දේවල් කළොත් අපිට ගොඩක්කල් ඉන්න පුළුවන්ද කියන තැනකින් පරිේශනය. විභව තණ්හාව මුල් අපිට මැරෙන්න නැතුව ඉන්න පුළුවන් මොකක් කළාමද කියලා පරිේශනයක් වෙනවා. තණ්හාව නිසා හම්බ වෙනවා පරිේශනයක්. පරිේශනම් පටිච්ච ලාභෝ. පරිේශනය කරන හින්දා ලාභය ලැබෙනවා. මොකද්ද? කාමයේ පරිේශනය කරන කෙනාට කාම වස්තු ලැබෙනවා. භව තණ්හාව ජීවත් වෙන්න හොයන එනාට ජීවත් වෙන්න ඕන ක්‍රම හම්බ වෙනවා. නොමරින්න ඕන කෙනාට මේව කළොත් නොමරින්න පුළුවන් කියලා ක්‍රම හම්බ වෙනවා. එතකොට පරිේශනය නිසා ලැබෙනවා. ලාභය නිසා විනිශ්චය. හොඳ නරක විනිශ්චය, වටිනා නොවටිනා විනිශ්චය. ලැබෙන දේ මේක කොච්චරක් වටිනවද? මේක කොච්චරක් වටිනවද? මේක නම් මෙච්චර වටිනවා. මේක මෙච්චර වටිනවා කියලා හොඳ නරක විනිශ්චයක් කරනවා. විනිශ්චය නිසා මොකද්ද වෙන්නේ? Taman තුල චන්දරාගෝ කැමැත්තෙන් ඒ තුලට බැඳෙන කමක් ඇති වෙනවා. කැමැත්තෙන් බැඳෙන කමක් ඇති වෙනවා. චන්දරාගෙන් අජ්ජෝසාන ඒවා මගේ කියලා අපි ඒකට නැඹුරු වෙලා පවතිනවා. අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහ දැසගෙන ඉන්න හින්දා දැඩිව ගන්නවා පරිග්ගහ. ඔන්න බලන්න එක පැත්තකින් ඔන්න පරිග්‍රහ කියලා කී උපාදානය දැඩිව ගත්තා. අපි දැඩිව ගන්න එහෙම. ඊට පස්සේ ඒ දැඩිව ගන්න එකේ තව පැත්තකුත් තියෙනවා. සසර දුක හදනවා වගේම ලෝකේ ලාමක අකුසල ධර්මත් එයා හදනවා. මොකද්ද? ඒ පරිග්‍රහ නිසා දැඩිව ගන්නකම නිසා මසුරුකම කියලා එකක් එනවා. ඒක දැඩිව ගත්තාම
භවයත් හැදෙනවා. තව මසුරුකම කියලා එකක් එනවා. ඒකට කියනවා මච්චරිය කියලා. මච්චරිය එනවා. මච්චරිය ආවම මොකද වෙන්නේ? ආරක්ෂා කරනවා. මච්චරිය ආවම ආරක්ෂා කරනවා. වැටවල් ගහනවා, යකඩ වැටවල් ගහනවා, කම්බි වැටවල් ගහනවා, තාප්ප බඳිනවා. ඊට පස්සේ ආරක්ෂා කරන්න ගියාම දණ්ඩ දානං සත්ත්ව දානං දඬු ගැනීම ආයුධ ගැනීම කලහ වාද විවාද තෝතා කියලා බැන ගැනීමදී කේලම් මුසාවද්ද ලාමක අකුසල ධර්මියම උපදිනවා. මසුරුකම නිසා. මසුරුකම ඇති උනේ දැඩි වෙන නිසා. අන්නේ ඒ විදිහටයි මේ තණ්හාව එකින් එක වර්ධනය වෙලා ලෝකයේ දැඩිව අපිට අහු වෙන්නේ, උපාදාන වෙන්නේ. අන්නේ ඒ විදිහට ලෝකයේ අපිට උපාදාන වුණාමයි. ওই උපාදාන වෙනවා කිව්වට තණ්හාව නිසා උපාදාන වෙනවා කිව්වට තණ්හාව නිසා ලෝකේ උපාදාන වෙන ආකාරය මේ නවාකාර තණ්හා මූලික ධර්ම කියලා තථාගතයන් වහන්සේ පෙන්නන්නේ. ඔන්න ඔය විදිහට අපේ මනස මේ ලෝකයේ තණ්හාවෙන් මේ වස්තු බදාගෙන ඉන්න කමයි. මසුරුකම ආරක්ෂා කරගෙන ඉන්න දඬු මුගුරු අරගන්න තරමට වර්ධනය වෙච්ච කමයි. මෙන්න මේ පෙරපසු යමක් දකින අහන පස්සේ දකින්න පෙරත් දැක්කයන් පස්සේ ඇතිකමට නිමිති හිතින්ද මනසේ භවයේ චේතනා බහුව කියන කාරණාව රාශි උනේ ඇති උනේ. මනසේ ওই මීදුම් පටලේ ඇති උනේ ඊට පස්සේ. තණ්හා පත්‍ය උපාදාන කියනකොට නිකම් මේ සිතුවිල්ල නිසා ඊගව සිතුවිල්ල කියලා දකින්න එපා. මේ ධර්මතා කියන්නේ එක් ක්ෂණිකව සිතක් ගන්න සිද්ධියක් නෙමෙයි මේ හැම එකක්ම කියන්නේ. ලෝකය තුල ලෝකය කිව්වහම එක් සිතක් ගන්න නෙමෙයි සත්ත්ව සම්මුතියෙන් සත්ත්ව පැවැත්මෙන් ජරා මරණ දුක් විඳින තැනින් මේ පෙන්වන්නේ. දුක්ඛට සහේතුක සිද්ධි. එකින් එක එක සිතක් වෙන්න පුළුවන් සිත් 100 ගණනක් වෙන්න පුළුවන් සිත් 1000 ගණනක් ලක්ෂ ගණනක් වෙලා අරමුණු කෝටි ගණනක් වෙලා හරි වෙලා තියෙන අර්ථ ටික මේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අර්ථයෙන් දකින්න ඕනේ මේක. අපේ ජීවිතේ වේදන තණ්හා පත්‍ය උපාදාන කියලා කිව්වහම තණ්හාව නිසා නිකම් උපාදාන උන්නේ කාම වස්තුන්ට තියෙන තණ්හාව ජීවත් වෙන්න තියෙන තණ්හාව නොමැරින්න තණ්හාව තිබුණාම බලන්න ওই තණ්හාව නෙමෙයිද කියලා ඕගොල්ලන්ට එක එක දේවල් හොයන්න හේතු වෙන්නේ. තමන් ප්‍රියමනාප කාම වස්තු වැඩි කරන හොඳ ගයක් ගත්තොත් හොඳයි වත්තක් ගත්තොත් හොඳයි ඉඩමක් ගත්තොත් හොඳයි කියන තැනින් කාම තණ්හාව. ඊගාවට අර බෙහෙත් ටික බිව්වොත් හොඳයි මේ බෙහෙත් ටික බිව්වොත් නම් හොඳට නිරෝගී වෙන්න පුළුවන්. එතකොට මේක කරන්න එපා මැරෙන්න පුළුවන් මේක කරන්න එපා මැරෙන්න පුළුවන් මැරෙන්නේ නැහැ මෙහෙම කළොත් කියන තැනින් කාම තණ්හා භව තණ්හා විභෝග තණ්හා කියන තුන් තණ්හාව තමයි පරේෂණයට ඕගොල්ලන්ට හේතු වෙන්නේ. ඒ හින්දායි ඕගොල්ලන්ට ලැබෙන්නේ පරේෂණය නිසා ලැබෙන නිසායි හොඳ නරක විනිශ්චය නිසායි චන්දරාගය කියලා මෙන්න මේ වගේ කාරණා ටිකක් ඇති වෙලා තියෙනවා. එතකොට තණ්හාපච්චය උපාදාන කියනකොට නිකම්ම නෙමෙයි ඔන්න ඔය වගේ ඒ අතර සිද්ධියක් වෙලයි මේක වෙන්නේ කියන කාරණාව තේරුම් ගන්නට ඕන. හරි. ඊට පස්සේ ඒ වේදනාව ඒ තණ්හාව ඇති උනේ කොහෙද? වේදනාව. මොකද්ද වේදනාව? ඕක මේ සිතුවිලි චෛතසිකයකින් දකින්න එපා. ජීවිත අර්ථයෙන් ගන්නකො. ලස්සන රූපයක් බලලා ඇති වෙන වේදනාවක්, හොඳ ශබ්දයක් අහලා ඇති වෙන සැපයක්, හොඳ ගන්ධයක් ආග්‍රහණය කළා ඇති වෙන සැපයක් තියෙනවා. බලන්නේ වේදනාවක්, සැප වේදනාවක්. ඒක නෙමෙයිද බලන්න ඔයගොල්ලෝ තණ්හා කරන්නේ. මේ වේදනා චෛතසිකයෙන් කියන එකක් නෙමෙයි සත්වයන්ගේ ජීවිතයක අර්ථය කියන්නේ. හොඳ ලස්සන මේ හොඳ රස කෑම අනුභව කළාම හොඳ කයට මෘදු සුමුදු ස්පර්ශ කළාම ඇති වෙන සැපයක් තියෙනවනේ. අනේ සැපසහගත වේදනාව තමයි මේ තණ්හාවට හේතු වෙන්නේ. ඒ තණ්හාව නිසා තමයි කාම තණ්හා භව තණ්හා ඒ තණ්හාව ඒ වේදනාව තවත් පවත්ත ගන්න තමයි කාම තණ්හාව තියෙන්නේ. ඒ පවත්තගත්තු දේවල් බොහෝ කාලයක් මේ රස විඳින්න ජීවත් වෙන්න තමයි යෝනිකම තියෙන්නේ. නැරෙන්නේ නැතුව ඒක කරගන්න තමයි යෝනිකම වෙන්නේ. ඒ වේදනාව ඇති වෙන්නේ කොහෙන්ද? ස්පර්ශය නිසා. හැම වෙලාවෙම රූපයක් දැකලා සතුටු වෙන වේදනාවක් ආවනම් ඇහැ රූප චක්කු විඥානයේ නිසා. ශබ්දයක් අහලා වේදනාවක් ආවනම් කන ශබ්ද සෝත විඥාන කියන තුන්දෙනාගේ එකතු වෙච්ච ස්පර්ශය නිසාම ওই වේදනාව කියන සිද්ධියක් ඇති වෙලා තියෙනවා.
වේදනාව කියලා ස්පර්ශයකින් යමක් ඇති උනේ මොකක් නිසාද? ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියලා මේ වගේ ආධ්‍යාත්මික ආයතන ටිකක් තියෙන හින්දා. ඒ ආධ්‍යාත්මික ආයතන ටික හැදුනේ ඇයි? මේ කය නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙච්ච නිසා, මේ කයක් සවිඥානික වෙච්ච නිසා. කයක් සවිඥානිකුනේ ඇයි? විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මේ කයට බැසගත් නිසා. මේ කයට විඥානේ බැසගත්තේ ඇයි? කර්ම රැස් කරගත්ත නිසා. පෙර ජීවිතේ මොකද්ද කර්ම? පෙර ජීවිතයේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දන්නේ. ඒ නොදන්නා අවිද්‍යාවෙන් දුක ඇත්ත වුණා. දුක ඇත්ත වෙලා දුකෙන් බේරෙන්න නොයෙක් හොරකම් කරුවා, සත්තු මරුවා, කාම වර්ධ ආයතන බොරු කෙල්ලන් කිව්වා, නොයෙක් විදිහේ අකුසල කර්ම කෙරුවා. ඒ වගේම දම් පෙන් දුන්න කුසල කර්මත් කළා. ඒ දුක මිදෙන්නම. ඒ කුසල කරපු මේ මොකක්දව නැවිලා. ඒ කුසල කර්ම කරපු හේතුව වුණා පෙර අවිද්‍යා කර්ම දෙක හේතු වුණා විඥාණය මේ කයට බැසගෙන කය සවිඥානික වෙලා නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙන්න මව් කුසේදීම කාලයත් එක්ක ටික නාම රූප දෙක වැඩෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියලා ආයතන ටික හැදුනා. සවිඥානික ආයතන ටික ලොකු වෙනකොට සවිඥානික ඇහැට රූපයක්, සවිඥානික කණ්ඩ ශබ්දයක් ගැටෙනකොට හිත ඊට අනුගතව ඉපදිලා වේදනාව ස්පර්ශය ආවා. ස්පර්ශ නිසා වේදනාවල් ආවා. හැබැයි ඔය පෙර අවිද්‍යා කර්මයේ විඥානාම සලසන පස්ස වේදනා කියන තැන තමයි මේ පේනවා එනවා කියන තැන. හැබැයි උතන බලන්න හොඳට යමක් දකින්නකොට දැක්කෙන් පස්සේ ඇතිකමට මත්තක හිටින මීදුම් පටලේ මනසේ තියෙන තිබුණද කියලා භවය කියන එක තිබුණද කියලා බලන්න. මේ මමත් ඉන්නවා අම්මලා තාත්තලා ඉන්නවා කියලා ඒ අයගේ ඇතිකමට නිමිති අරගෙන ජරා මරණ දුක් විඳින්න පුළුවන්කම උතන තිබ්බද කියලා බලන්න. නෑ. එහෙම තැනකින් තමයි ප්‍රබස්සර මිදම් බෙක්කවේ චිත්තං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාන්නේ චිත්ත ප්‍රබස්සරයි කියලා. ඒ විදිහට පෙනෙනවා ඇහෙනවා කියන ධර්මතා ටික පුරාණ කර්මයේ විපාක ඇති ස්කන්ධ ටික හැදුනා. හැදුනට පස්සේ ඒ වේදනාව ආරම්භය තණ්හාව ඇති වුණා අපිට. තණ්හාව ඇති වුණාට පස්සේ ඒක උපාදාන වුණා. එතකොට තණ්හාව නිසා උපාදාන වුණා කියනකොට මම අර ඉස්සෙල්ලා පෙන්නපු නවාකර තෘෂ්ණා මූලික ධර්මයන් තියෙනවා. අන්න ඒ උපාදාන වෙන්නට ගත්තට පස්සේ මේ ලෝකයේ දැඩිව පරිග්‍රහණය කරන්නට ගත්තට පස්සේ දැඩිව ගන්නට ගත්තට පස්සේ භවය හැදුණා. භවය කියලා කිව්වේ ආපහු මතක තියාගන්න යමක් දැක්කට පස්සේ දැක්කපු දේ ඇතිකමටත් යමක් බලන් ඉස්සෙල්ලා එහෙම තියනවා කියලා හොයාගෙන යන නිමිති ඇතිකමටත් පෙරපසු මනස හැදුණා. භවපච්චය ජාති ඒ භවය නිසා භවයේ තුල ඉඳගෙන ආයතන පරිහරණය කරන්න යනකොට ලෝකෙම ඇති වුණා. දැන් මමත් ඉන්නවා, මගේ අම්මා තාත්තත් ඉන්නවා, දුව පුතත් ඉන්නවා. දැකපු අරමුණ දැකීමෙන් පස්සේ නිරුද්ධ වුණා නම් අඬන්න වැළපෙන්න දේවල් තියෙනවද? ජරා මරණ තියන්න නිමිති අපිට තියෙනවද? ඉතුරු වෙන්නේ දකිනහන දේවල් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා නම් අපිට මට බැනපු කෙනා අරහේ ඉන්නව නේද කියලා තරහ ගන්න හෝ අපේ අම්මා තාත්තා අරහේ ඉන්නව නේද කියලා සිහි කරන්න හෝ නිමිති ඉන්නවද? ඇහෙන් දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධම වෙනවා කියන තැනට මනසපත් වුණා නම් ඕස්ට්‍රේලියාවේ ඇවින්න මනුස්සයන්ට ලංකාවේ අම්මා තාත්තා ඉන්නවා කියලා සිහි කරන්න නිමිති නැහැ. ලංකාවේ ඉන්න අයට මගේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ ඉන්නව නේද කියලා සිහි කරන්න නිමිති නැහැ. නමුත් ලෝකය කියලා කියන්නේ එහෙම සිහි කරන්න පුළුවන් මනස හදපු එකයි. ඒකටයි ලෝකය කියන්නේ. ඒ භවයේ තමයි මේ ලෝකය හදන්නේ. භවපච්චය ජාති මේ ලෝකයේ ඇතිවීම, ඒ සත්ත්වනිකායේ ඇතිවීම උනේ භවය නිසායි. හොඳට ඒක තේරුම් ගන්නට ඕනේ. දැන් ඉතින් ලෝකයේ ඇති වුණාට පස්සේ තමනොත් ඒ සත්ව කොටාසිය සත්ව වර්ගය ඇති වුණාට පස්සේ ජරා මරණ පෙනේ. ජරා මරණ පෙනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ හොඳට පැහැදිලි කරනවා එකින් එක දුක ඇති වෙච්ච හැටි.
පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් පහළ වුණා. හොඳට බලන්න. ඒකේ තිබුණේ ජරා මරණ දුක දෙන භවය, ඒකේ තිබුණේ ලෝකේ, ඒකේ තිබුණේ ඒ සත්ව නිකාය හටගෙන. පොඩි ළමයා විතරයි. ආයේ මේ ඔක්කොමලා ඉන්නවා කියන එකක් නැහැ. සත්ව නිකාය හටගෙන සත්ව නිකාය මහලු බව මරණ තිබුණේ විපාක ස්කන්ධ ටිකක් හටගත්තා. ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු ගමම්ම භවය හැදුනා. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික යෙදුණු ගමම්ම භවය හැදුනා. භවය නිසා දැන් ජාති මුළු ලෝකෙම ඇතිකම වෙලා. එතකොට මේ වගේ පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ විදිහට හැදෙන පංච උපාදානස්කන්ධ නැත්නම් තුන් භවයම දුකයි. තුන් ලෝකෙම ඔහොමයි හැදිලා තියෙන්නේ. ඔය මේ කාම භූමිය කාම ලෝකෙ හැදුන හැටි මම ඔය කිව්වේ. ඔය විදිහටමයි රූප ලෝකෙ හැදෙන්නේ ඒත් පංච උපාදානස්කන්ධය. ඔය විදිහටමයි රූප ලෝකෙ හැදෙන්නේ ඒත් පංච උපාදානස්කන්ධය. හරි. ඔන්න දැන් ලෝකය හැදිලා ජරා මරණ දුක් විඳිනවා. හරියට මේ අපිට දැන් පේන්නේ අපි එnde ඉස්සෙල්ලා මේ ලෝකයේ තිබුණා. තියෙන ලෝකේ අපි ඉපදුනේ. අපි ඉන්නවා අපි මැරලා යනවා ලෝකයේ තියෙනවා කියන තැනකින් බදාගෙන අනේ ඉතින් මේ ජරා මරණ ඇත්තම වෙලා අඬනවා වැළපෙනවා මේ චතුරාර්ය සත්‍ය නොදන්නා කෙනා. චතුරාර්ය සත්‍ය නොදන්නා මනස හරිය අසරණයි පින්වතුනි. එයාට මේ ලෝකයේ ඇත්තම වෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා තිබ්බය තියෙන ලෝකෙටයි තමන් උප්පත්ති වශයෙන් ආවේ. දැන් තියෙන ලෝකේ ඇසුරු කරගෙන ඉන්නවා. අපි මැරලා යනවා ලෝකේ තියෙනවා කියන තැනින් තමයි චතුරාර්ය සත්‍ය නොදන්නා කෙනා ලෝකේ හඳුනගන්නේ. එයාට මේ ලෝකේ ජරා මරණ දුක ඇත්තයි. අනේ ඉතින් අපි ඉපදුනාන ලෙඩ වෙන්න මහලු වෙන්න මැරෙනවා. ඉතින් මේ දුක විඳින්න වෙන මොනෝ කරන්නද අප්පා? උපන්න නම් ඉතින් විඳින්න වෙනවා තමයි කියන තැනින් අසරණයි. ජරා මරණ දුක නිරුද්ධ කරන්න, ලෝකේ නිරුද්ධ කරන්න, භවය නිරුද්ධ කරන්න එයා දන්නේ නැහැ. ඒක ඇත්තම එකක් වෙලා. හරියට උපමාවක් කිව්ව චතුරාර්ය සත්‍ය නොදකින්න කෙනාව මම දකින්නේ මේ වගේ. භවය කියලා කියන්නේ හරියට මහා යකඩෙන් හඩපු යකඩ කූඩුවක් වගේ. ඕකට මේ පැටියෙකුත් දාලා සර්පයෙකුත් දැම්මොත් මේ පැටිය ඉතින් ඒ පැත්තට පැනපැන මේ පැත්තට පැනපැන සර්පයන්ගෙන් බේරෙන්න දඟලයි. නම් කවදාවත් බේරෙන්න බෑ. අහුවෙලා මැරෙනවා වගේ. භවය කියන්නේ හිරගයක් වගේ. අය බේරලා යන්න බෑ කාටවත්. මේ තණ්හා උපාදානෙන් භවය හදාගත්තට පස්සේ භවය නැමැති හිර කුඩුව හදාගත්තට පස්සේ ඒ කියන්නේ දකින්නේ ඉස්සෙල්ලත් තිබ්බා තියෙන දේම පේනවා පෙවුනට පස්සේ තියෙනවා කියලා භවය නිසා තමයි නිත්‍ය සංඥාව අරගෙන යන්නේ. ලෝකේ ඇතිකම හදනවා, ජාතිය ඇති කරනවා. එතකොට මේ භවය නැමැති හිර කූඩුවේ තමන් සහ අනිත් අය උපන්නට පස්සේ ඇති වුණාට පස්සේ හරියට මී පෙට්ටිය කූඩුවට දැම්මා වගේ තමයි. ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න හරියට සර්පයෙක් වගේ. ඉතින් අර මේ පෙට්ටිය සර්පයන්ගෙන් බේරෙන්න එහාට මෙහාට පැන දඟලනවා වගේ උපන්න සත්වය ජරා මරණයන්ගේ බේරෙන්න එහාට පයින්නවා මෙහාට පයින්නවා එහාට මෙහාට පයින්නවා ඒත් බේරෙන්න බෑ. ජරා මරණයට අහුවෙලා මැරිලා යනවා. ඉතින් එහාට මෙහාට පැන බේරෙන්න හදනවා වගේ තමයි ආපහු භවයට යන කර්ම රැස් වෙන්නේ. ඉතින් මේ භවය නැමැති හිරගෙදර දොර ඇරියා වගේ බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පෙන්වන එක. අපි මේක පස්සේ කතා කරමු මේ චතුරාර්ය සත්‍ය අර්ථය මොකක්ද කියලා බලමු. නිවන කියන්නේ මොකක්ද කියලා අපි බලමු. එතකොට චතුරාර්ය සත්‍ය නොදන්න කෙනාට දුක කියන එක ලෝකය කියන එක තියෙන එකක් වුණා. හැබැයි සෘතවත් ආර්ය ශ්‍රාවකයා ජරා මරණ දුකයි. දුක මේ මමත් අනිත් අයත් මේ ඔක්කොම ඉන්නකම හින්දායි දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඒක ඇති උනේ භවය නැත්තම් පෙරපසු මනස ඔක්කොම ඇතිකමට යා කළා දෙන්න ඇතිකමට පෙන්වන පෙරපසු මනසයි කියලා හඳුනාගත්තා. ඒකට හේතු උපාදානට හේතු තණ්හාවට හේතු වේදනාව කියලා මේ වගේ හොඳට පටිච්ච සමුප්පාද සිද්ධියක් දකිනවා. මේ දකින එකෙන් කියන්නේ මොකක්ද කියලා දන්නවද? මෙන්න මේ කාරණාව කියන්නේ. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හදාගෙන
විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙසියක් යෙදিলা දකින දේ දැකීමෙන් පස්සෙත් ඇතිකමට දක්කන්නේ ඉස්සෙල්ලත් ඇතිකමට නිමිති හිටින පෙරපසු මනස හදාගෙන ලෝකයේ ඇතිකමක් මේ සත්වනිකායේ ඇතිකම හදාගත්ත ඒ නිසා ජරා මරණ දුක විඳින්න වෙලා තියෙන දුක හැදුනේ මෙහෙමයි කියලා පෙන්නකොට එයාට ටග්ගල තේරෙනවා කවදාවත්ම ලෝකය කියලා එකක් තිබිලා නැහැ හදාගෙන නේද පරිහරණය කරලා තියන්නේ කියලා නුවණක් තියෙනවා. මෙහෙම මේ නිත්‍යකමට පේන මේ මම ඉන්නවා අනිත් ඒවා තියෙනවා යාන වාහන ඉඩකඩම් තියෙනවා කියන මේ ඔක්කොම ටික තියෙන්නේ ඇතිකම තියෙන්නේ ඇතිකම නිසා ජරා මරණ තියෙන දේ තුලයි දිරණකම මරණකම පෙනෙන්නේ. තියෙනකම හදලා තියෙන්නේ භවය නිසා. හොඳට පරිශ්‍රණය කරලා බලන්න ওই දක්ෂින අහන හැම දෙයක්ම ඇති බවට පෙරපසු මනස ඔබට නොවුනේ නම් ලෝකයක් කීයද කියලා. අන්න එතකොට එයා දන්නවා මෙන්න මේ කාරණාව. අනේ අපි මොනතරම් මොඩද? ඇයි? විපාක ස්කන්ධ ටිකට කෙලෙස් යොදලා භවය හදාගම නොදන්නාකම නිසා ඇති දෙයක් හැටියට ඊට පස්සේ අපිම හිතනවා නේද? අපිම කරගත්ත වැඩේ ඇත්ත නොදන්නාකම නිසා අපිම ඇදගටලා නේද කියලා එයා දන්නේ. ඒ කියන්නේ අපි රැයට යන වෙලාවට අපිම විදුලි පන්දමක් ගහලා ඉස්සරහා ආලෝක කරනවා. දැන් ඉස්සරහා ප්‍රදේශයේ ආලෝක කළේ කවුද? ආලෝකයක් තිබුණද? නැහැ. ආලෝක කළේ අපේ අතේ තියෙන විදුලි පන්දමෙන්මයි අපි ආලෝක කළේ. අපිමයි ආලෝක කළේ කියලා මතක නැතුව ඉස්සරහා හොඳට ආලෝකයි කියන තැනින් තමයි අපි අඩිය තියන්නේ. අපිම හදලා අපිම අනුභව කරනවා. දැන් මේ ලෝකයේ ඇතිකම අපිම හදාගෙන අනේ තියෙන ලෝකේ ඉන්න දරුවන් ගැන දෙමව්පියෝ ගැන අසාධාරණය කරපු අය ගැන සාධාරණ කරපු අය නැති වෙච්ච එක ගැන අන්තනව වැළපෙනවා හොඳටම. අපිම ලෝකේ හදාගත්ත කියන එක ඒක චතුරාර්ය සත්‍ය නොදන්නවා කියනකොට මේ ලෝකය ඉපදිලා ජරා මරණ විඳින එක දුක. ඒ දුක මෙහෙමයි ඇති උනේ කියලා දන්නේ නැත්තම් කෙනෙක් මේ ලෝකේ ඇත්ත වෙනවා. ඊට පස්සේ එයා අනිත් පැත්තට දන්නවා. මොකද්ද? ජරා මරණ පෙන්නේ මේ ලෝකේ જાතිය නැත්තම්. ඒ සත්වනිකායේ ඇතිවීම නැත්තම් මම මගේ දරුවෝ ඉන්නවා, බිරිඳ ඉන්නවා, ස්වාමිපුරුෂයා ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා කියලා ඇතිකම නැත්තම් ජරා මරණ පෙනෙන්නේ ඒ જાතිය කියන එක නැති වෙනවා භවය නැති වෙනවා. පෙරපසු මනස කපන්නකො බලන්න. පෙරපසු මනස අයින් කරන්නකො ඇතිකමට බලන්න හම්බ වෙයිද කියලා. භව නිරෝධෝ ජාති නිරෝධා. භවය නැතිකොල ජාතිය නැති වෙනවා. ඒ භවය නැති කරන්න මේ ලෝකේ අල්ලගෙන තියෙන උපාදානය අයින් කරන්න. උපාදානය අයින් කරන්න තණ්හාව අයින් කරන්න. තණ්හාව නැතිකොලොත් උපාදානය නැහැ, භවය නැහැ, ඉපදීම නැහැ, ජරා මරණ දුක වෙන්නේ. එතකොට එයා හොඳට දන්නවා මේ දුක කියන එක, මේ ලෝකය කියන එක ජරා මරණයෙන් තැවරලා තියෙන්නේ. ඒ ජරා මරණයෙන් තැවරුණු ලෝකයේ හැදුවේ පෙරපසු මනස වූ භවයෙන්. ඒකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙසි. තණ්හා උපාදාන කියන කෙලෙසේ නොඋනේ නම් භවයේ කියලා පෙරපසු මනස හිටින්නේ. එහෙම වුණොත් ඔක්කොම ඇතිකමට තියෙන නිමිති එකක්වත් වැඳෙන්නේ නැහැ. ලෝකෙ හිටින්නේ. එහෙම වුණොත් ජරා මරණ දුක විඳින්න වෙන්නේ නැහැ, පවතින්නේ නැහැ නේද කියලා. හොඳට දුක්ඛේ ඥානම් තියනවා, දුක්ඛ සමුදය ඥානම් තියනවා, දුක්ඛ නිරෝධේ ඥානම් තියනවා. මේ දුක ඇතිවීමත් නැතිවීම දැනගන්න එකම මේකේ මාර්ගයයි. මේ විදිහට දුක ඇතිවීම නැතිවීම කියලා දකින්න එකම මේ ලෝකය නැති කරන්න තියෙන මාර්ගය නේද කියලා මාර්ගය දකින්න. එතකොට දුක දැක්ක, දුක ඇතිවීම දැක්ක, දුක නැති කරන මාර්ගය දැක්ක. එහෙනම් දුක නැති කරන්න තණ්හාව නැති කර යුතුයි කියලා සම්මාදිට්ඨිය දැක්ක. ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක නැති කරන මගයි කියලා දැක්කා. ඔන්න දුක දැක්කා. තමන්ගේ
අනිත් අයගෙත් ඒ සත්වනිකායේ ඉපදුනොත් ජරා මරණ පේනවා. එතකොට දාසමයක්වත් කොහෙවත් නෙමෙයි ඔබව කිව්වේ. ඔබ ඔබේ දරුවා ගෙදර වටපිටාව යාළු මිත්‍රයෝ තමයි. ඒවයි තමයි කිව්වේ ඉපදින්න. ජරාව කිව්වේ ඔබගේ යාළු මිත්‍රයන්ගේ දෙමව්පියන්ගේ සහෝදරයන්ගේ දැන් හරි හිටිය හරි ඉන්න හරි අයගේ මහලුකම මරණය. ඔතන ඉඳලා තමයි නිന്ദා අපහාස හැනුම් බැනුම් ශෝක පරිදේ දුක්ඛ දොමන ඔක්කොම ටික. මම එදා අර මිනිහට මෙහෙම කිව්වනේ, ඒ මිනිහා මට මෙහෙම කිව්වනේ කියලා බලන්ද ඔබට අතීතේ නිරුද්ධ වුණා දුක් වෙනද සිහි කරගෙන දුක් වෙනද අය ඉන්නවා. ඒ ඉන්නේ ওই භවයේ තමයි. ඒ ඇතිකම જાතිය එකට හේතුව භවය. ඔන්න දුක දැක්කා. ඒක දුකට හේතුව තණ්හා උපාදාන භව කියන මෙන්න මේ කෙලෙස් ටික තමයි දුකට හේතුව. තණ්හා උපාදාන භව කෙලෙස් නැති වුණ මේ දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි කියලා දැක්කපු ගමම්ම අස්ෘතවත් පුතඥයාගේ මට්ටම ඉක්මවා හිටන. ඇයි ඒ? තිබිච්ච ලෝකයකට අපි ඇවිල්ලා තියෙන ලෝකයේ ඇසුරු කළා කර්ම කළා අපි යනවා ලෝකෙ තියෙනවා නෙමෙයි. හැමදාම වෙලා තියෙන්නේ පෙර අවිද්‍යාවට කර්ම හේතු වුණා. ඒ අවිද්‍යා කර්ම දෙක හේතු වුණා විපාක ස්කන්ධ ටිකක් හදන්නට. විපාක ස්කන්ධ ටික තියෙන තැනක එතන නෑ ලෝකේ. එතන පෙනෙනකොට පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා, ඇහෙනකොට ඇහෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියලා පුංචි ළමයිගේ මට්ටම දකින්නකො. අනුශය තියෙනවා. නමුත් මේ ලෝකේ නෑ තාම. ලෝකේ හදන හේතුව විතරයි තියෙන, අවශ්‍ය විතරයි. එතකොට ඒ වගේ ස්කන්ධ ටිකක් හැදිලා ඒකට කෙලස් ටික යෙදුණු කම හින්දායි ලෝකේ හැදුනේ කියලා දන්නකොට දකින්නකොට මෙච්චර කාලයක්ම තියෙන ලෝකයක් පරිහරණය කෙරුවා කියන මට්ටමින් මිදෙන සෘතවතාරිය ශාස්ත්‍රය. කවදාවත් බාහිරින් පොළොවක් තිබිලා පොළොවක ඉඳලා නෙමෙයි. ලෝකෙක ඉඳලා නෙමෙයි. මේ පටිච්චසමුප්පාද සිද්ධිය දන්නවා ලෝකේ හදාගත්තේ මෙන්න මෙහෙම නේද කියලා ලං කළම් බැලුවම තණ්හාව මේ දුක හදාගත්තේ කියලා කියනවා. තණ්හාව නැති වුණොත් දුක නැති කරන්න පුළුවන් කියලා දකිනවා. දකින්න එකෙන් කියනවා ලෝකේ තමන්ගේ පැත්තෙන් හදාගත්තේ කියලා මෙයා දැක්ක ඇත්ත. උප්පත්ති වශයෙන් එන්න කියලා ලෝකයක් අමුතුවෙන් තිබ්බේ නැහැ. ජීවත් වෙන්න ලෝකයක් තිබුණේ නැහැ. මැරිලා අපි යනවා ඉතුරු වෙන්න යමක් තිබුණේ නැහැ. හැමදාම විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදිලා භවය හදාගෙන ඒ භවය නිසා මේ ලෝකයේ ඇතිකම නේද හදලා තියෙන්නේ. මෙහෙම නේද ලෝකෙ ඇති වෙලා තියෙන්නේ කියලා දන්නවා. තමන්ගේ පැත්තෙන් දන්නවා. තණ්හා උපාදාන භව කියන කෙලෙස්ෙන් ලෝකෙ ඇතිවෙන කියලා දන්නවා. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා කියන්නේ අවිද්‍යාව නැහැ. හැබැයි අවිද්‍යාව නැති වුණාට ওই චතුරාර්ය සත්‍ය නොදන්නා කාලේ ඉන්න කෙනෙක්ව තියෙන දෙයක් බාහිරේ පැත්තෙන් ඇත්ත කළ ඔසවලා අරගෙන හිතන හුරුව නතර වුන්නේ නැහැ. දැන් බාහිර කෙනෙක් හිටියව හෝ බාහිර කෙනෙක් ඉන්නව නෙමෙයි. කෙනෙක්ව පෙනෙනකම කෙනෙක්ව හම්බ වෙනකම හම්බ වෙච්ච කෙනා ඉන්නකම තමන්ගේ මනසේ තියෙන මෙබඳු සිද්ධියකුනේ තමන්ට හම්බුනේ කියන එකයි පෙන්වන්නේ ලෝකේ. තමන්ගේ පැත්තෙන් පෙන්වන්නේ. පෙන්වුවට පස්සේ එයාට ලෝකේ කියලා එකක් තිබුණා ඒක තියෙනවා කියන අදහස නැහැ. අවිද්‍යාව නැහැ. හැබැයි ආශ්‍රව තියෙනවා. ඔය ආශ්‍රව වලට හේතුව අවිද්‍යාව. මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියන එක නොදන්නාකම නිසායි ඉන්න කෙනෙක්වම හැම වෙලෙම හිතුවේ. ඉන්න කෙනෙක්වම සිහි කළේ. තියෙන දෙයක්ම සිහි කළා. අහවල් තැන තියෙන පන්සල අර ගමේ ඉන්න උපාසක මහත්තයා අපි පොඩි කාලේ ඉස්කෝලේ මෙහෙම තිබ්බා කියලා තියෙන දෙයක්ම සිහි කළා අපි ලෝකේ හදාගත්තේ කියලා යන්තම් තේරුණත් අර හුරුව බලවත් වැඩි. එහෙනම් ආශ්‍රක්ෂය කරන්න ඕනේ. අවිද්‍යාව ඒකටත් අවිද්‍යාවම නැති කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ආයෙත් මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරන මඟ කියන හතරම බලන්න ඕනේ මාර්ගයට. ඒකයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. ඔය හතර දන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ආපහු වෙනවා. ඇයි දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දන්නා කමින් අවිද්‍යාව නැති වුණා. එහෙනම් ලෝකයේ
මෙන්න මෙහෙමයි දුක හදාගෙන තියෙන්නේ ලෝකේ හැදුනේ. මෙන්න මේ හේතුව නැතිකොළු තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොළු භවය කැපෙනවා. පෙරපසු මනස එහෙමුණු ඇතිකම එන්නේ නැහැ. මොන් ජරා මරණ දුක එන්නේ. ලෝක නිරෝධය දන්නවා. එහෙනම් තණ්හා උපාදානෙ නැති කරන්න තියෙන්නේ කොහොමද? සම්මා දිට්ඨි. තණ්හා උපාදාන කියන කෙලෙසය, භවය හදන කෙලෙසය නැති කරන්න ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. මේකයි මාර්ගය කියලා පෙන්වනවා. දන්නවා. ඊට පස්සේ තණ්හා උපාදාන කියන කෙලෙස් ගෙවන්න භවය කපන තණ්හාව අඩු කරන්න සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා මාර්ගය සම්මා දිට්ඨිය වඩන හැටි පෙන්වනවා. මොකද ආයි දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන කියන්නේ. ඇයි ඒ කියලා දන්නවද? දැන් මේ චතුරාර්ය සත්‍ය දැක්කහම අවබෝධ වුණාම ඇත්තටම බාහිර ලෝකයක් තිබුණා නෙමෙයි අපිත් ලෝකේ හදාගත්තේ කියලා දැක්කනේ. ඊට පස්සේ ආශ්‍රව උනේ මෙහෙම දැක්කට මේක නොදැක්ක කාලේ ඉන්න පුද්ගලයෙක්ව තියෙන දෙයක්ව සිහි කරපු හුරුවක් තියෙනවා. දැන් ඒක ගෙවන්න ලෝක දෙයක් සිහි වෙනකොටම ආපහු චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්න නෑ. ඒක දුක. ඒක තණ්හාව නිසායි හටගත්තේ. තණ්හාව නැති වෙනවා කියලා බලන්න. එතකොට අවශ්‍ය කෘත්‍ය කරන මාර්ගයේ කෘත්‍ය මොකද්ද? බාහිර පැත්තෙන් කෙනෙක්ව පුද්ගලයෙක්ව තියනවා කියලා ඔසවලා Tamanට හිතන්න මෝඩකම අයින් කරනවා. තියනවා කියන හුරුව ගෙවනවා. ආපහු ඉන්න කෙනෙක්ව කුඩා කාලේ කරපු දෙයක් Taman කාට හරි බැනපු ගහපු දෙයක් සිහි වෙනවා. සිහි වෙනකොටම කවදාවත් බාහිර එහෙම කෙනෙක්වත් එහෙම දෙයක්වත් ඉඳලා නැහැ. මනසේ තියෙන තණ්හා උපාදාන කියන කෙලෙස් නිසා මෙහෙම දෙයක් හදලා තියෙනව නේද? කෙනෙක් ඉන්නකම. කෙනෙකුට බෑන්න කියනකම. තණ්හා උපාදාන කියන කෙලෙස්ින් හදලා තියෙන්නේ. ඒ කෙලෙස් නැති වෙනකොට නැති වෙනවනේ. සමුදය ධම්මානුපස්සීව ඇතිවීම නිසා බව පෙන්වන්න මේ බාහිර කෙනෙක් හිටියා නෙමෙයි. භවය නිසායි එදාද කෙනෙක් ඉන්නවා කියලා පෙරපසු මනස නිසායි එදාද කෙනෙක් ඉන්නවා කියන මට්ටම හිටියේ. තමන්මයි හදාගත්තේ. තමන්ම හදාගෙන රැවටිලයි තමන් බැන්න කියන කරන එකක් උනේ. තණ්හා උපාදාන කියන කෙලෙස් නිසායි හැදුනේ. ඒ සමුදය ධම්මානුපස්සීව. වාහි ධම්මානුපස්සීව තණ්හා උපාදාන නැති වුණා නම් එහෙම කෙනෙක් නැහැනේ. එහෙම හිටින්නේ නැහැනේ. සමුදේ වයි ධම්මානුපස්සීව සිහි වෙනකොටම බාහිර තියනවා නෙමෙයි. තණ්හා උපාදාන කියන කෙලෙස් නිසාම මේ දී හටගත්ත තණ්හා උපාදාන නැති වෙනකොට නැති වෙනවනේ කියලා බලමු. එහෙම බලනකොටම හතරවෙනි කෘත්‍ය කරනවා. යා මොකද්ද? ආශ්‍රය ගෙවනවා. බාහිර කෙනෙක්ව ඉන්නවා, දෙයක්ව තියනවා කියන විදිහේ හුරුව කපනවා. අයින් කරනවා. ඔන්න ඔච්චරමයි ඔබට ආර්ය ශ්‍රැංග මාර්ගය නැත්නම් දුක් නැති කිරීම සඳහා කරන්න තියෙන්නේ මන ආයතනයේ සීවෙන හැම අරමුණක් ගානෙම චිර කතම්පි චිර භාසිතම්පි බොහෝ කල් සිට කිව්වා ඌ කළා ඌ දේවල් වලට හොඳට හිත තබන්න සිහිය තබන්න නුවණ තබන්න. ආශ්‍රවය තමයි මොකද්ද? තියෙන කෙනෙක්ව ඉන්න කෙනෙක්ව හම්බ වෙලා හිතන්න හදනවා. හදනකොට නෑ සිහි වෙනවා. ඒක ලෝක දෙයක්. ඒක භවයේ. ඒක සසර. ඒක පංච උපාදාන ස්කන්ධය. මේ තණ්හා උපාදාන භව කියන කෙලෙසින් මේ ඇතිකම හැදුවේ එහෙම දෙයක් තිබුණා කියන කම හෝ තියෙනවා කියන කම. තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික නොඋනේ නම් තණ්හා උපාදාන කියන කෙලෙසේ නොඋනා නම් දකින්න පෙරක් දැක්කයන් පස්සේ ඉතුරු කරන්න. එහෙම නොඋනා නම් මෙහෙම නිමිති හිටින්නේ. එහෙමනම් මෙහෙම නිමිති ඇතිකම හිටි තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකෙන් කියලා සහේතුක පෙන්නන්න. තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික නැති වුණා මේක නැති වෙනවනේ කියලා පෙන්නන්න. අන්නේ පෙන්නකොට හතරවෙනි කෘත්‍ය කරනවා කියලා මම ආපහු මතක් කළේ. බාහිරින් ඔසවලා අරගෙන පුද්ගලයෙක්ව සිහි කළා, කෙනෙක්ව සිහි කළා, හිත හසුරුණු හුරුව චුට්ටක් හරි ගෙවෙනවා. ආශ්‍රයයක් ඡේ වෙනවා. ආපහු සිහි වෙනවා. ආපහු බලනවා. ওই විදිහට බාහිර කෙනෙක් පුද්ගලයෙක් ඇසුරු කළ හුරුව ඉවර වෙන තාක් ගෙවන්න. එතකොට මෙහෙන් Tamanට හොඳට තණ්හා උපාදාන භව කියන කම නිසා ලෝකේ හදාගත්තා කියන එක තව තව පැහැදිලි වෙනවා. තියනවා ඉන්නවා නෙමෙයි කියන එක දකින්න. මේක පැහැදිලි වෙන එක තව තව උපකාරයි Tamanට ඉන්න කෙනෙක්ව තියෙන දෙයක්ව රැවටුණු මනස සිහි කරලා හැසිරෙන එක නතර වෙන්න.
මේ විදිහට ටික දුරක් යනකොට ඕන දැන් දුක දන්නවා, දුක ඇතිවීම දන්නවා, දුක නැතිවීම දන්නවා, නැති වෙන මාර්ගය කරනකොට ආශ්‍රය ඡය වෙන බවක් දන්නවා. ඔන්න දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥාන. මද දුරක් යන්නේ. මද දුරක් යනකොටම නිවන පේනවා තමයි. නිවන පේනවා කියලා කියන්නේ සග්ගාල පුබ්බන්ති ඥානය එනවා. ඔක කරනකොට එහෙනම් කවදාවත්ම උප්පත්ති වශයෙන් එන්න ලෝකයක් තිබිලා තිබ්බ ලෝකයකට ආවවත් තියෙන ලෝකේ පරිහරණය කරනවවත් ලෝකේ තියෙන අපි යනවවත් නෙමෙයි. මේ කෙලෙසට ලෝකේ හැදිලා හැදුණු එක අපි පරිහරණය කරනවා. ඒක නොදන්නකම නේද තිබිලා තියෙන්නේ කියලා ලෝකය කෙලෙසෙන් ඇතිවෙච්ච හැටි සංගාල දක්න මේ දුක හැදුවේ තණ්හාවෙන් නේද කියලා. තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනව නේද කියලා තමන්ගේ පැත්තෙන් දකිනවා. පෙර අවිද්‍යා කර්ම නිසා විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට කෙලස් ටික යෙදුනහම භවය හැදුනා. ඒ භවය නිසායි මේ ඇතිකාම. ඒ නිසායි ජරා මරණ දුක කියලා දකින්නකොටම එයාට පුබ්බන්තේ ඥානය එනවා. දකින්නකොටම බාහිර තිබ ලෝකේ අවලංගු වෙනවා. ආශ්‍රය කැපෙනවා ටිකක්. පුබ්බන්තේ ඥාන කවදාවත් එහෙනම් අපි මැරිලා අපි පෙර කොහේ ඉඳලා එන්නේද කොහොම ඉන්නේද කියලා එහෙම අපි හිතියා ඉඳලා එන්න භූමියක් කොහෙවත් පොළොවක් කොහෙවත් තිබිලා නැහැ. එහෙනම් අතීතයේද වෙලා තින්නේ මේ කතාවම නේද? මොකද්ද? පෙර අවිද්‍යාවට කර්ම රැස් වෙලා විපාක ස්කන්ධ ටිකක් හැදෙන්න ඇති. ඒකට තණ්හා උපාදාන වෙලා එතනත් භවය හැදෙන්න ඇති. භවය නිසා ඇතිකමට ලෝකේ එතනත් උපදින්න ඇති. එදත් ජරා මරණ දුක් විඳින්න ඇති. එදත් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය අවබෝධ නොවුන නිසා දුක ඇත්ත වෙලා කර්ම රැස් කළා. ඒ අවිද්‍යාවෙන් කර්ම රැස් කරපු එක හේතු වුණා අද මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හැදිලා තණ්හා උපාදාන කියන කෙලෙසේ හදන්ට. ඒ නිසා භවය හැදිලා අද ලෝකේ ඇතිකමට හදව ජරා මරණ දුක එනවා. අදත් කෙනෙකුට මේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ නොදන්නකොට දුක ඇත්ත වෙනවා. ඇත්ත වෙලා අද ඇති කරගන්න අවිද්‍යා කර්මයට මතුවටත් මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙයි. ඒ වගේම අනාගතයට එයාට නුවණ එනවා අපි කර්ම රැස් කරලා හොඳ නරක කළා කොහේ යයිද ගියොත් කොහේ උපදීද මොකෙක් වෙලා උපදීද කියලා එයා දන්නවා එහෙම උපදින්න පොළොවක් නැහැ කොහෙවත්. එහෙම උපදින්න බිමක් නැහැ ආයේ කොහෙවත්. වෙනවා නම් වෙන්නේ මොකද්ද? අද චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාවෙන් කර්ම රැස් වෙයි. කර්ම රැස් වුණොත් ආයත් විපාක ස්කන්ධ ටිකක් හැදෙයි. හැදුනහම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදෙයි. ඒකට ආපෝ භවය හැදෙයි. භවය හැදිලා ලෝකය හැදෙයි. ලෝකය හැදුනහම ලෝකය කියන්නේ ඒ සත්ත්වනිකාය හැදෙයි ආය. මිනිස්සු හැදෙයි. මමත් හැදෙයි. ලෝකය හැදෙයි. ආය ජරා මරණ දුක විඳි අනාගතයට වෙනවනම් ඕනම් මෙහෙම වෙයි නේද ලෝකෙ හැදෙයි මෙහෙම කියලා තමන්ගේ පැත්තෙන් දන්නවා. පුබ්බන්ත අපරන්තේ ඥානෙත් දන්නවා. අතීතයේ මෙහෙම වෙච්ච හිඳයි නොදන්න හිඳයි අද මෙතෙන්ට ආවේ. අද මේ චතුරාර්ය සත්‍ය නොදක්කොත් අනාගතයට මෙහෙම වෙනවා. පුබ්බන්ත අපරන්තේ ඥාන. පටිච්ච සමුප්පාද ධම්මසේ අනේ මේ පටිච්ච සමුප්පාද ධර්මයක් නේද තියෙන්නේ කියලා එතන අවිද්‍යා තණ්හා කියන ධර්මතා දෙකකින් සංග්‍රහ කළා. අවිද්‍යාවෙන් ස්කන්ධ ටික හදලා දුන්නා. තණ්හාවෙන් භවය හදලා දුන්න දැන් ඉතින් විඳපංකු ලෝකේ. ඉතින් විඳිනවා ජරා මරණ. එතකොට අවිද්‍යාව තණ්හා කියන මේ දෙන්නා සසර අරගෙන ඉන්න මේ ගමනේ මුල් කෙලවරක් කෙනෙන්නේ නැහැ. අනමතක් ගෝයම් වික්‍රේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණාන තණ්හා සංයෝජන. අවිද්‍යා නීවරණයෙන් බැහැලා තණ්හා සංයෝජනෙන් බැඳලා මේ එන සසර කෙලවරක් හොයන්න බෑ. හැබැයි හැමදාම මේ චතුරාර්ය සත්‍ය අපිට වැහුණා. පෙන්වන්න කෙනෙක් හිටියෙත් නැහැ. අද දවසේත් බලන්නකෝ ඒක තේරුම් ගන්න ගිහිල්ලා මහණෙනි මේ පටිච්ච සමුප්පාදයේ හරි ගැඹුරු ස්වභාවයයි. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නොදන්නා කම නිසා නොතේරන කම නිසා මේ ලෝකයා මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදියන්ගෙන් නූල් කැටියක් වගේ අවුල් කරගෙන පටලවාගෙන වර්ධවාගෙන මේ අපාය සංඛ්‍යාත දුක් සහගත සසර නොඉක්මනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ දැක්කහම එයාට ඉතුරු වෙනවා බාහිර ලෝකයක් තිබුණා තිබ්බ ලෝකෙට ආවා අපි මැරෙනවා ලෝකේ තියනවා කියලා
ලෝකේ නිත්‍ය සංඥාව අතහැරලා ලෝකේ හදා ගන්නව නේද කියන නුවණක් එනවා. හදා ගන්නවා නේද කියලා නුවණ ආවට ඒක පවතින්නේ නැහැ. දැස ගන්න බෑ, ඒකෙන් වැඩ ගන්න බෑ, නිවෙන්න බෑ එතන. ඇයි? තියෙන දෙයක් හිතපු කෙනෙක්ව සිහි කරලා ගත්ත හුරුව වැඩි. මෙතන දැක්කට වැහෙනව පටස් කාලා. ඊට පස්සේ ආපහු චතුරාර්ය සත්‍යයෙන් මෙනෙහි කර කර. යමක් සිහි වෙනකොටම නෑ ඒක දුක තණ්හාවෙන් අදලා තියෙනවා. තණ්හාව නැතිකොලොත් නැති වෙනවා කියලා බලනවා. මොකද බාහිර පැත්ත ඇත්ත වෙලා කෙනෙක් සිහි කරනකම ගෙවෙනකම්ම කරනවා. ඔන්න ওই විදිහට මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩුවොත් ඔබට දුක් නැති කරගන්න පුළුවන්. ඉතින් තව කාරණාවක් කියන්න ඕනේ. සිහි වෙන අරමුණේ බාහිර තියනවා නෙමෙයි කියන එක පේන්න මේ දුක මේ තණ්හාවෙන් නේද හැදුවේ තණ්හාව නැතිකොට දුක නැති වෙනවා කියලා ඔබට පෙන්වන්න වෙනවා. හැබැයි ඉතින් වතුර මෝටරයකින් වතුර පොම්බ කරනවා වගේ එන සිතුවිලි වල වේගය. ඒ තරම් සිතුවිලි ගොඩක් වේගෙන් එනකොට ඔබට එක අරමුණක් බලා ගන්න බෑ. එකක් බලන් හදනකොට 10ක් යට කරගෙන ගියා. හිත තියන්නවත් අත තියන්නවත් බෑ. සම්මා දිට්ඨියට අනුව මෙනෙහි කළ යුතුයි. චතුරාර්ය සත්‍යයට අනුව මෙනෙහි කළ යුතුයි. සම්මා දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥාව ආශ්‍රය කරනවා. නමුත් තොර තෝංචයක් නැතුව ගලාගෙන විතර්කේ කොහොමයි අපි බලන්නේ? කොතෙන්ද හිත තියන්නේ? හිත තියන්නේ. ඒඳ බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් පෙන්නනවා. හරි. ඕක ඉගෙන ගන්න. දැන් ඔබ වායාම සති සම්බන්ධ උත්සාහයෙන් කායගත සතිය වඩලා හිත යම් මට්ටමකට ගන්න කියනවා. මෙතනදී මහා දැඩි සමාධියක් ඕන කතාවක් නෙමෙයි මේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. ඒ කියන්නේ ඔබ උවමනාවෙන්ම සති නිමිත්තෝ හිත තියාගෙන මේ කයට යොමු වෙලා මේ කය කන බොන ආහාරයෙන් හැදලා තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර නේද කියලා හිමින් බලන්නකො මහා සමාධියක් නැහැ. හැබැයි නැත්තේ නෑ. මොකද දන්නවද? මේ විදිහට කය පැත්තට යොමු වෙච්ච ගමම්ම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා බාහිර එළියේ ඉන්නකොට දෝර ගලාගෙන ආපු සිත් වලට විතර්ක වලට ඉඩ නැහැ. තමන් හිතාමතාම සීමා කරගෙන දැන් යමක් බලා ඉන්නවා. ඔන්න ඔහොම ඉන්නකොට එකක් දෙකක් කෙනෙක්ව දෙන්නෙක්ව සිහි වෙයි. අන්න දැන් එතකොට මෙහෙම ඉන්නකොට අරමුණු ගලන වේගය අඩුයි. එතකොට එක්කෙනෙක් දෙන්නෙක් සිහි වුණා කියලා අල්ලගන්න පුළුවන්. කායගත සතිය වඩමින් ඉන්නේ කායගත සතිය වඩමින් ඉන්නේ අර දෝර ගලන වතුර පොම්බ කෙරුවා වගේ එන විතර්ක කන්දරාව නවත්තන්න. ඒක ගොඩේම ඉඳගෙන මෙනෙහි කරන්න බෑ. කොයි විතර්කද? එක විතර්කයක මේ තණ්හාව නිසා හටගත්තේ කියලා හිතන්නවත් බෑ යට කරගෙන ගිහලා 50ක්. ඒඳ හිතාමතාම කය පැත්තට යොමු වෙනවා. සති නිමිත්තේ හිත පිහිටුවා ගන්න සිහියෙන් කය කෙරෙහි කුණප කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ බැලිය යුතු මට කාලෙමදි නැත්තම් මම ඒක විස්තර කරනවා කරන්න ඇති. ඊගාව දේශනාවක අපේ ස්වාමීනාථට හරි කියමු. එතකොට ඒ විදිහට බලබලා ඉන්නකොට බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අනුව දෝර ගලාගෙන යන ගතිය නැහැ. අන්න එතන ඉන්නකොට යාළුවා මතක් වුණා, ගෙදර මතක් වුණා, කරපු වැඩ ටිකක් මතක් වුණා කියලා අහකට ටක් ගාලා ටිකක් පණි. පැන්නට අහකට පැන්න කියලා අහුවෙනවා. ඊට පස්සේ ඒ පැනපු දේවල්, ඒ හිතුණු දේවල් නෑ එහෙත් තිබුණා නෙමෙයි. තණ්හා උපාදාන කියන කෙලෙසින් එහි තියෙන බව හදාගෙන තිබුණා මිසක. ඒ කෙලෙසේ නොවුනා නම්, භවයේ නොවුනා නම් ඔහොම ඇතිකම හිතින්නේ නෑනේ කියලා පෙන්නනවා. ආයෙත් යාළුවා කියලා සිහි කරනවා. යාළුවා කියලා කෙනෙක් ඇතිකම හම්බුනේ දකින්න ඉස්සලා දැක්කන් පස්සේ පෙරපසු මගේ මනසෙම පැවතුණු ගතිය හින්දානේ. නැත්තම් දැකපු දේ නිරුද්ධ වෙලා ගොඩාක් කල්. එහෙනම් ඒ ගතිය හැදුවේ කෙලෙස් නිසා නම් මේ ලෝකේ ඇතිකම හදලා තියෙන්නේ මෙහෙමනේ. කියලා ඔහොම පෙන්නකොට බාහිර කෙනෙක්ව ඉන්නවා තියක් තිබුණා කියන හුරු අතහරිනවා. ඔහොම අරමුණු ටිකක් බලලා ආයෙත් කායගත සතියට එනවා. ආයෙත් කායගත සතියමයි එන්නේ. හොඳට සති නිමිති හිත පිහිටුවාගෙන කය කෙරේ ඉන්නවා. එහෙම නැත්නම් සමතකම තහනක් වූ වඩන්න. ඒ වායාම සති දෙකෙන් එන්න නීවරණ ධර්ම දුරු කළා අරමුණු වල මහා විශාල පරාසය අධිකුල. මේ සමාධිය කියලා කියන්නේ තාම
හිතපු තැන ගල් පිළිමයක් වගේ විතර්ක මාත්‍රයක් නැතු ඉන්න කියන එක නෙමෙයි. අර දූර ගලන මට්ටම අඩු කරලා දුන්නා. බලන්න මේ සමත කමඨානට කායගත සතියට පැමිණි පමණකින්ම ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න පුළුවන් මට්ටම හදලා දෙනවා. මොකද එතන කරගෙන යනකොට බාහිරට ගියාම එකක් දෙක හිත ගහකට ගියානේ කියලා තේරෙනවා. අතන ඉන්නකොට අහකට යන්න දෙයක් තියෙන්නේ නෑ. බාහිර ඉන්නකොට අහකමනේ 50ක් විතර වතුර පොම්පකින් වතුර කොන්නවා වගේ එනවා. එතකොට මේ විදිහට වායාම සති කියන දෙකෙන් හිත පිහිටුවාගෙන සිහි වෙන අරමුණ බලන්න. වායාම සති දෙකේ හිත පිහිටවන්න බැරි නම් තවත් කාරණාවක් ගන්න. මොකද උපකාරය. කය වචන දෙකෙත් තව ටිකක් සංවර කරගන්න. හොඳට පංචශීල හරි අටශීල හරි සමාදන් වෙනවා. ඉන්ද්‍රිය ටිකක් සංවර කරගන්නවා. භෝජනේ පමණ දැනගන්නවා. නිදි දුරු කරගන්නවා. ඒ වගේ කායික වාචික සංවරයක් ඇති කරගන්නවා. තව ටිකක් බුරුල් කරලා දෙනවා, ලිහිල් කරලා දෙනවා. එතකොට කායගත සතිය වඩන්න පහසුයි. කායගත සතිය වඩනකොට එහෙම ඉන්නකොට සිහි වෙන අරමුණු ප්‍රමාණය අඩුයි බලන්න පහසුයි. අන්න ඒ වගේ උපදින අරමුණු වල සිහි වෙනකොට මේ ලෝකෙනේ මේ දුකනේ ඕක මේ තණ්හා උපාදාන භව කියන කෙලෙසින් හැටි යාළුවෙක් අම්මා කියන්නේ අම්මා ඉන්නවා හෝ හිටියා හෝ කියන කම දැක්කට පස්සේ දකින්න පෙර තිබුණු පෙරපසු මනසින්දම මේ හම්බුණා නේද? දකින්න අවස්ථාවේ ඉතුරු නැතුවම නිරුද්ධ වුණා නම් අපිට තියෙයිද මෙහෙම එකක්? අසුරු කරන්න පුළුවන් වේද එතන? පුඩි කාලේ ඉඳලා තුරුල් වෙලා හිටියා කියන අත්දැකීමේ ඉඳලා දැන් ඉන්නවා කියලා සිහි කරන තැන දක්වාම බවයි අනුග්‍රහය දක්වලා තියෙනවා. හොඳට දකින්න තමන්ගේ පැත්තෙම ලෝකේ හදලා තිබ්බා කියලා. කොහොම පෙන්න ඉන්නකොට ටිකක් ආස්තෝග වෙනවා. මෙහෙම බලනකොට මෙයා වැඩ දෙකක් කරනවා. මොකද්ද? එකක් තමයි සිහි කරගත්ත නිමිත්තේ තණ්හා උපාදාන වශයෙන් දැන් අලුතෙන් හැසිරෙන්න ඉඩ දෙන්නේ. ඊගව එක තමයි බාහිර කෙනෙක් පුද්ගලයෙක් හිටියා නෙමෙයි කෙලෙසයකටයි ලෝකේ හදාගත්තේ කියලා අවිද්‍යාවක් නැසනවා. සිහි වෙන එක අරමුණක මෙනෙහි කරනකොට එයා දෙපැත්තක් කරනවා. අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් දෙකම එකවර මට්ටු කරනවා, අඩු කරනවා. කොහොම එන නිමිත්තේ බාහිර කෙනෙක් දෙයක් කියලා සිහි කරන්න නොදී මේ තණ්හාව නිසානේ මේ හදලා තියෙන්නේ. භවය නිසානේ මේ ඇතිකම හැදුනේ. තණ්හාව වුණොත් නැති වෙනවනේ කියලා හිතනකොට ඒ නිමිත්ත බාහිර පැත්තෙන් ඇති දෙයක් හැටියට ඔසවලා අරගෙන තණ්හාවෙන් බර වෙනකන් හිතනකම දැන් හිතන්න පුළුවන්ද? බෑ. ඔන්නේ ඒකමත් අඩු කෙරුවා. තණ්හා උපාදානෙත් අඩු කෙරුවා. බාහිර තියෙන දෙයක් තිබුණ දෙයක් කියන ආශ්‍රය ගෙවන කමත් උනා. හරිද? හරි. එහෙම හිතුවට පස්සේ ඔන්න දැන් ඊගාවට තණ්හාව මේ හොඳට පින්වතුන් එකක් මට මතක් කරන්න ඕන නිවන කියලා කියනකොට මේ පෙත්ත කැපුවා වගේ නිවනට ගිහින් වලකට වටනවා වගේ බග්ගල නිරෝධයට වැටෙන්නේ නැහැ. හොඳට ආලෝකය තියෙනවා ලයිට් එකක් නිවපු ගමන් කරවල වෙනවා වගේ. එහෙම නිවනට යන්නේ අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක්. උපමාවක් කළොත් හරියට රැ වෙනවා වගේ. බලන්න දවල් කාලේ ටිකෙන් ටික හැමෙන් ගෙවිලා රැ වෙනවා. ඒ රැ වෙන එකේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව ක්‍රියාවක්. එළි වෙනවා කියන්නේ අඳුරයි රැ. ඒක හිමින් අඳුර ගෙවිලා හිමින් ආලෝකය ඇවිල්ලා හොඳටම ආලෝකමත් වෙනවා. එක පාටම් පෙත්ත කැපුවා වගේ මේ රැ කාලේ අතුරුදහන් වුණා දවල් කාලේ ආව වෙන්නේ. ඒ වගේමයි නිවන. දැන් එන නිමිත්ත තණ්හා වශයෙන් හැසිරෙන්න නොදෙනකොට උන්න දකින්න වෙලාවේදී හැබැයි තාම අවිද්‍යාව දුරු වෙලා නැති හින්දා ආයේ භවයේ තියෙනවා තාම තියෙනවා කියන අදහස තියෙනවා. තියෙන දේ බලන්න යනවා. බලලා ඇතිකමට ගත්තාම ආයෙත් ඇතිකමට සිහි වෙනකොට නෑ මේක මනසේ තියෙන තණ්හාවෙන් හදපු නිමිත්තක් නේ කියලා පෙන්නනවා. බාහිර දෙයක් ඇටියට ඔසවලා හැසිරෙන්න දෙන්නේ නැහැ. උන්න තව චුට්ටක් තණ්හාව වඩු වුණා. ආයෙත් ඒ වුණාට අවිද්‍යාව දුරු වෙලා නැති හින්දා නිවන සාක්ෂාත් වෙලා නැති හින්දා ආයෙත් තියනවා වෙනවා රූපේ. ආයෙත් බලන්න යනවා. මොකද ඕක හදාගන්න හැටි තියෙන්නේ එහෙම. අපි මෙහෙම කිව්වොත් එහෙන් රූපේ බලනවා ආවහම හිතෙන් සිහි කළා ඒක හරි හොඳයි අප්පා මෙච්චර ගානකට ගන්න තිබුණා මෙහෙම අඩු කළා හරි ගන්න ඕන කියලා හිතෙන් හිතනවා.
හිතලා බලන්න යනවා. බලනකොට අර තමන් වටිනවා කියපු ගතියෙම පේනවා. ආයෙත් බලනවා. ඊගව දවසටත් එනවා. ආයෙත් සිහි කළා අපරාධේ මට මෙහෙම උපායක් කළා මේ ගන්න තිබුණා. ඕක ඔච්චර වටිනවා අප්පා කියලා ඔන්න වටිනාකමෙන් බලන්න යනවා. ආයෙත් පේනකොටම එච්චර වටිනවා වෙනවා. දෙවෙනි දවසේ ඇවිල්ලා මේක ගත්තොත් ආයෙත් මුකුත් නැහැ. ඉතින් ආයෙ රජ වුණා වගේ තමයි අප්පා කියලා හිතුවාම දෙවෙනි දවසේ බලන්න යනකොට ගත්තාම රජ වෙන්න පුළුවන් විදිහේ තණ්හාවක් තමයි තියෙන්නේ. දකින්නකොට ඉන්න බෑ කඩාගෙන පයින්න තරම් තණ්හාව වැඩිලා තියෙන්නේ. මේ වඩන්නේ මනසෙන් හම්බ වෙන්නේ තණ්හාව බාහිරින්. රූප තණ්හා, සද්ද තණ්හා කියන තැන තමයි හම්බ වෙන්නේ. හැබැයි ඒක වඩන්නේ මනස. තණ්හාව ගෙවෙන්නේත් ඔහොමයි. දැකලා එනකොට ඇති බවට තියෙනකොට නෑ ඒක හිතේ තියෙන නිමිත්ත තණ්හාවෙන් හැදුවේ. ඒක දුක කියලා හොඳට සිහි කරනවා. සිහි කරනකොට බලන්න යනකොට ඇලෙන කමයි චුට්ටක් අඩු කළා. නමුත් පේන්න යනවා. තියනවා යනවා. ආයෙත් ඇතිකම සිහි කරලා එනවා. ආයෙත් මනසෙන් හදනවා. නෑ. ඒකේ ආදීනව හෝ සිහි කරනවා. සිහි කළා එහෙම දෙයක් ඇතිකම හැදුනේ භවය නිසායි. මේ තණ්හා උපාදාන කියන කෙලෙසෙන් හැදුනේ කියලා ඒක දුක. ඒ දුක හැදුවේ තණ්හාවෙන්. තණ්හාව නැතිකොට දුක නැති වෙනවා කියලා ආපහු චතුරාර්ය සත්‍යයෙන් මෙනෙහි කරනවා. අවිද්‍යාවත් අඩු කරනවා. ආපහු තණ්හාවත් අඩු කරනවා. දෙවියන් දැස බලන්න යනකොට තව ටිකක් අඩුයි. ඔහොම චක්‍රේ කැරකි යනකොට ඇහැ රූප චක්කු විඥානයේ තියෙන තැනක නෙළුම් පොතට වතුර ටිකක් වතුනහම රැඳෙන්නේ නැති මට්ටමට යනකම්ම තණ්හාව ගෙවිලා ඇතුළතින් හැදුවා. පේනකොට අනේ ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. ඔහොම ගියාම රූප භව මට්ටම දක්වා මනසපත් වෙනවා. කාම භව අතහැරන රූප භව දක්වා. තණ්හාව අඩුයි. භවයේ තියෙන රූප භවය කියන්නේ මොකද්ද? උප්පත්ති වශයෙන් ගෙනාපු විපාක ස්කන්ධ ටිකේ ඇහැ රූප කන ශබ්ද මනස ධම්ම කියන ආයතන 6 ධාතු 18 විතරයි නිමිති ඉතුරු වෙන්නේ පෙරපසු මනස. ඒ භවයට තියෙන්නේ ආයතන 6යි ධාතු 9යි ආයතන 6යි පංච උපාදාන ස්කන්ධයකුයි තියෙන්නේ. නාසයට දිවට ශරීරයට යමක් ගැටුණොත් ඒකේ නිමිති හිටින්නේ නැහැ. හටගෙන නැති වෙනවා. මුතේ නිමිති හිටින්නේ පෙනෙන දේ, ඇහෙන දේ, හිතන දේ කියන තුන් පොලේ විතරයි නිමිති පෙරපසු මනස හිටින්නේ භවයේ හිටින්නේ. ඒ මට්ටමින් තියෙන කමින් රූප බලනවා. මේ ආයතන පරිහරණය කරනවා. ආයතන පරිහරණය කළාම ආයත ඇතිකම හිතනවා. ආයත ඇතිකම පරිහරණය කරනවා. ආපවර විදිහට තණ්හාව අඩු වෙන්න ඒ භවයේදීත් මේ විදිහටමයි පෙන්වන්න තියෙන්නේ. මේ දුක ඇති වෙන්නේ. ඒ නිමිත්ත සිහි වෙනකොට මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියලා පෙන්නකොට ඒ භවයේ කෙලෙස් කැපෙනවා. කැපිලා අන්තිමට තණ්හාව නැතිකොලොත් කාම භව, රූප භව, අරූප භව කියන තුන් භවයෙන් මතම නැහැ කියන්නේ යමක් දකින්න කලින් පෙරපසු මනසේ දක්ෂණයක්වත් නැති බාහිර තමන්ව ලෝකේ හදාගත්තේ තිබ්බා කියලා සිහි කරන ගතිය ගෙවිලා තියනවා ඉන්නවා කියන ගතිය ගෙවිලා යමක් දකින්න කලින් තිබුණා කියන එකක් දැක්කයන් පස්සේ හිතිනවා කියන එකත් පෙරපසු මනසේ දස්වමයක්වත් නිමිති හිතිනේ. භව නිරෝධයටම හිත දැස ගන්න. අන්නේ නිවනේ ඉඳලා අන්නේ තණ්හාව මෙහෙම ගිහිල්ලා භව නිරෝධය නිවනයි. භව නිරෝධ වුණාම ජාතිය පෙනෙන්නේ නැහැ. දැන් ඇතිකම පෙනෙන්නේ නැහැ එතකොට. දකින්න අහන්න පෙරපසු මනසේ දස්වමයක්වත් නැති තැනට තණ්හාව නැති කරලා ගත්තාම දකින්න පුළුවන්. ගියා. හැබැයි පෙනුණා මොකද්ද? යන්න ඉස්සෙල්ලා තිබුණේ නැති හින්දා පෙර නොතිබීමයි හටගත්තේ කියලා එතකොට පෙවුණා. අනේ ආපහු වෙනකොට නිමිති නැහැ. ඉතුරු නැතුවම නැති වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියලා දකින්නවා එදාට ඔන්න. එත්තනාමංච රූපංච අශේෂං උපරජ්ජති. මේ විපාක නාම රූප දෙක නිවනදී ඉතුරු නැතුව පෙනෙනවා කියලා කියන්නේ ඒ හේතු ටික හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නිවනෙන් ලෙහිලා යනවා කියන එක නෙමෙයි. මේ භව නිරෝධය සාක්ෂාත් කළ නිවන සාක්ෂාත් කළ තණ්හා නිරෝධයෙන් නිවන ස්පර්ශ කරන මනසට මේ නාම රූප දෙකේ නිරෝධය පේනවා. නිවනින්
නාම රූප දෙක ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ නිවන සාක්ෂාත් කළ මනසට ආහාරපත්යෙන් හටගත් දේ ආහාර නිරුද්ධ නිරුද්ධයි. දිත්තේ දිත්තමත්ත, සුතේ සුතමත්ත, මුතේ මුතමත්ත. එතනින් ඉවරයි. දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි. කියන්න හේතුනේ ඇයි? එයින් පස්සෙත් ඒිට පෙරත් ආයෙ මුකුත් නැහැ නිමිති. ඒ හින්දා ලෝකේ නැහැ. ඒ ලෝක නිරෝධයට නිවන කියලා කිව්වා. ඒ දුක්ඛ නිරෝධයට නිවන කියලා කිව්වා. ඒ භව නිරෝධයට නිවන කියලා කිව්වා. දැන් අඬන්න වැළපෙන්න සත්වනිකය තියෙයිද? ජරා මරණ විද්‍යමාන වෙයිද? නැහැ. අන්න හටගත්තු දේ නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඇති බවට ඔසවලා අරගෙන තණ්හා උපාදාන වෙනවා කියන එක වෙන්නේම නැති වෙනවා. ඒ කියන්නේ මේ ඥාන දර්ශනය අකෝප්‍යම වෙනවා. වෙනස් වෙන්නේම නැහැ. ආයතන පරිහරණය කරනකොට නිවනට නැමුණු නිවනට බර වෙච්ච මනසක ඉඳලම මේ ආයතන ටික පරිහරණය කරනවා. ඒ ආයතන ටිකද ප්‍රත්‍ය නිරෝධය නිරුද්ධයි කියලා. ආයතනයන්ගේ නිරෝධය දකිනවා. ඒ නිරෝධය නිවනට උපකාර කරනවා. හොඳට මතක තියාගන්නට ඕනේ භවය තුල ඉඳගෙන හටගත්ත දේ නැති වෙනවා කියලා දැක්කොත් ඒ නැති වෙනවා කියන එක නිවන නම් නෙමෙයි. ඒ ඇතිකමත් භවයටයි අයිති. ඒ නැතිකමත් භවයටයි අයිති. සංකතය තුල අසංකතයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙන්නකොට නැති වෙනවා කියන වචනයක් කියන්නේ තථාගතයන් වහන්සේ නිවනේ වැඩේ ඉඳකට. භව නිරෝධයක් කරන මනසට පෙනෙන දර්ශනයක්. ඒකේ භවයේ ඉන්න අපි ලෝකෙ ඉන්න අපි ආදේශ කරගන්න බලාගන්න හැදුවට පෙනුනොත් තමයි පුදුමයි. හටගත්ත දේ නැති වෙනවා කියලා පෙවුනත් ඒක නිවන වෙන්නේ භවයේ ඉන්න කෙනාට. ඒක ඇති දේ නැති දේ දෙකම සංකතයි. ඇති වෙච්ච දේ නැති වෙනවා. නැති වෙච්ච දේ ඇති වෙනවා. නැතිවීමෙන් ඇති වෙනවා. කියලා නැත්ති ප්‍රත්‍ය සහ අත්‍ය ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවා භවයට. ඒ නිසා මෙන්න මේ වගේ තමයි මේ දුක් නැති කරන ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් ඒ නිසා හැම දිනම සිහි නුවණින් මේ අර්ථයේ 100%ක්ම බුදුදහමට සාධාරණයක් කරපු අර්ථයක්. ඉතින් ඕනම කෙනෙකුට මේ ජීවිතේදිම දුක නිවා ගන්න පුළුවන්. දුක නිවා ගන්න ප්‍රතිපදාව හෙළි වෙනවා. ඉතින් මේ ජීවිතේම ආශ්‍රය ක්ෂය කළ අනාත්ම චේත විමුක්ති ප්‍රඥා විමුක්ති සාක්ෂාත් කරගන්නට ඔබ සියලු දෙනාට මේ දේශනාව හේතුපනිස්සයම වේවා. හැම දිනාටම පිරුවන් සරණයි. මේ පින්වතුනි අද නම් ප්‍රශ්න අහන්න වෙලාවක් නැති වෙයි. නමුත් ප්‍රශ්න වලට වඩා මම ප්‍රශ්න අහන්න මට පැයකින් ඉතුරු කරන්න තිබුණා. නමුත් මේ දේශනාවේ වටිනාකම මට දැනුණු නිසා ඔයගලන්ට ප්‍රශ්නයක් අහන්නවත් ඉතුරු නොකොට මොකද මේ සසර දුක්ඛින් ඈතර මේ චතුරාර්ය සත්‍ය දර්ශනයේ වටිනාකම දන්න හින්දායි මම මේ පැයකමාරම අරගෙන ගියේ. ඉතින් එහෙම නැතුව ප්‍රශ්න අහන එක මග හරින දෙයක් මම කළා නෙමෙයි. ඔයගලන්ට ගොඩාක් යහපතක් වෙන්න ඕනේ කියන අදහසින් කළේ. ඉතින් ඒ නිසා පස්සේ දවසක මට පුළුවන් වුණොත් මම හරිය නැත්තම් පොඩි හම්බුනට හරිය ඔයගලන්ගේ ප්‍රශ්න निराකරණය කරලා දෙන්න උත්සාහවත් වෙන්නම් කියන කාරණාවත් මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. කෙටි පුණ්‍ය අනුමෝදනාවක් කරන්න අවසරයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අන්තර්ජාතික ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානයේ විසින් සංවිධානය කරන ලද සඳහන් වැඩසටහන් මාලාවට අදාළ වූ තවත් සුවිශේෂී ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් වැඩම කර අප සිත් සතන් පහන් කළ නම කියන්න අවසරයි අතිපූජනීය මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේට මේ උතුම් ධර්ම දේශනාවට සහභාගී වීමට හැකි වූ සහ සහභාගී වීමට නොහැකි වූ පින්වතුන් සියලු දෙනා වෙනුවෙන් පාදාදි වන්දනා කර පුණ්‍යානුමෝදනා කර සිටිමු. ඒ සියලු කුසල් ඔබ වහන්සේ වැනි උතුම් යතිවරයාණන් වහන්සේ නමක් මෙලොවට දායාද කළ ඒ සුපින්වත් දෙමාපියන්ටත් අනුමෝදනා කරමු. ලෝවැසියනට සුදේශිත ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් සහ නිර්මල සද්ධර්මයේ රැකගනිමින් ඔබ වහන්සේ විසින් විස්රණාධ්‍යාසයෙන් යුතුව කරගෙන යන ලබන ඒ උදාර ශාසන මෙහෙවර চিරාත් කාලයක් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවය කායික සහ
මානසික ශක්තිය සහ චිරජීවනය අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් සහ සියලු සම්‍යක් දෘෂ්ටික දේව රැකවරණින් නිරතුරුවම ලැබේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඒ උතුම් අමා මහ නිවන් සුවයෙන් සැනසීමට මේ සියලු කුසල් හේතු උපනීශ්‍ර වේවා. පාරමිතාවක්ම වේවා.